කට්ටිය කොහොමද? සුබ සන්ධ්‍යාවක් හැමෝටම. අඩුයි කීප දෙනෙක්. සිතුමින් අඩුයි නේද කොට දෙනෙක්. ඉස්කෝලේ ගිහිල්ලා මම හිතන්නේ තාමනේ. තාම එනකම්. 22ට කීප දෙනෙක් 22 දෙන්නෙක් විතර අඩු වෙනවා. ඔව්නේ. රජිත ඉන්නවා. දීෂා, ජනනි, නෙක්මි මම හිතන්නේ අද නේද සම්බන්ධ. ඊට පස්සේ නෙක්මි ඊට පස්සේ තිවංක ඉන්නවා, බුද්ධසාර හඳුරු ඉන්නේ, මලසාර හඳුරු ඉන්නේ. ඉතින් කඩුයි. ඉතින් අපි පටන් අරගෙන යමු. සමහර විට ඉස්කෝලේම ගිහිල්ලා ඇවිල්ලා කට්ටිය කාලා බීලා එයි. අපි ටිකක් පටන් ගමු. ඉතින් කොහොමද කට්ටියට හොඳින් ඉන්නවද? අජිත මොකද වෙන්නේ ඉස්කෝලේ ගියාද අද? අද ගියේ නෑ සර්. එයි මොකද අද? ආද යන්න බෑ හිතුණා සර්. නෑ මාරයි නේද? ඇයි සර්? දැන් අපිට බං ওই කාලේ මේ යන්න කෑකුවා කියලා හිතුනහම අපිට ගෙදර ඉන්න දුන්නේ නැහැ. කොහොමද? ගහලා හරි පැන්නුවා. එහෙම පන්නන්නේ නැද්ද? අපිට අද උදේ වැස්සා සර් යන්න බෑම හිතුණා ඊට පස්සේ ගියේ නෑ. වැස්සර තමයි බයි යන්න. අද ගොඩ කාලෙකින් වැස්සා උදේ පාන්දර. හරි. ඊගාවට මේ ගීෂා මොකද කරන්නේ? මම කොහොමද කතා කරන්නේ? ගීෂා ලෙඩ වෙලා නේද? ගීෂා ලෙඩ වෙලා ඔන්න මට දාලා දිනවා. කතා කරන්න අමාරු. හරි කවන්නේ. යස් කරන්නේ මොකද කොරෝනා නෙවෙන්නේ. ගීෂා කොරෝනා නම් කියන්න. ඒක නම් එහෙම අපිටත් බොවුනොත් එහෙම. ජනනි මොකද කරන්නේ? හොඳින් ඉන්න මම කොහොමද කතා කරන්නේ නැහැ කීප දෙනෙක් විතර කතා කරන්නේ. යන්නේ මොකද කරේ? අද ගෙදරද හිටියේ? නම් බෙහෙත් ගන්න ගියා සර්. බෙහෙත් ගන්න? ඒ මොකද කට්ටිය නේද වෙලා? මොකද ලෙඩ වෙලා? බස ලෙඩ වෙලාද ඉන්නේ? නෑ සර් අර කකුල මේ ගලක් ගිහිල්ලා ඒක දැන් ඉදිමිලා වගේ තිබ්බ දවස් 3-4. ඒත් ගත්තද? ඔව් ලේ එක තැනකට කැටි වෙලා ගියා. මේ බෙහෙත් දුන්නා නේද? ඔව් සර්. හරි බෙහෙත් කරන්න ඒ ටික හරියටම කරන්න. මේ හරි මම ඔක්කොමත් කතා කරන්න යන්නේ. ඉතින් වෙලාව යන නිසා තුනක් වෙලා ගිහිල්ලා දැන් විනාඩි 15ක් මේ හින්දා ඔබත් කව කරන්නත් ඕනේ. තව අඩුයි හෂිනි අඩුයි ශෂිනි අඩුයි කීප දෙනෙක් අඩුයි. ඉතින් බලමු. ඒගොල්ලෝ පොඩ්ඩක් කරේ පරක්කුත් වෙනවා නේ ඉස්කෝලේ ගිහින් එන්න. හරි. මේ රෙකෝඩ් එක දාලා නේ මම දාන්නේ. හරි. එහෙනම් අපි එමු පාඩම් වලට. මම හිතන්නේ මාව ඇහෙනවා කියලා ඇහෙන්නේ නැත්නම් මට කියන්න. කටියට මාව ඇහෙනවා ඇති. මම ඉතින් පටන් ගන්නම්. මේ අපි ඉන්නේ බෞද්ධ ශ්‍රමණ සම්ප්‍රදායේ විශේෂ ලක්ෂණ කියන තැන. දැන් මම ඉන්න තැන පොඩ්ඩක් ඔයගලන්ට හරියටම ක්ලියර්ලි පෙන්නන්නද? අපි කොතනද ඉන්නේ සිලබස් එක ඇතුලේ කියලා. ඒක ගොඩක් හොඳයිනේ. අපිට මේ වාරය ඉවර කරන්න තව කොච්චරක් තියෙනවද කියලා හිම දැනගන්න හොඳයිනේ නේද? පොඩ්ඩක් ආයෙ බලමු. නිතර පොඩ්ඩක් එහෙම බලාගෙන යන එක හොඳයි. දැන් අපි ಭಾರತೀಯ ඉතිහාසය හා බ්‍රාහ්මණ අරණක උපනිෂද් යුග ටික කතා කරගෙන ආවිල්ලා ශ්‍රමණ සම්ප්‍රදාය කියන කොටස තමයි ඉන්නේ. කියන්නේ දෙවෙනි කොටස. පේනවනේ ඔයගලන්ට. පළවෙනි වාරයේ දෙවෙනි කොටසේ තමයි ඉන්නේ. ශ්‍රමණ සම්ප්‍රදාය අපි තව පාඩම් 4කින් වගේ ඉවර වෙනවා. 3කින් වගේ ඉවර වෙනවා. එතනින් පස්සේ අපි සොළොස් මහ ජනපද වලට එන්නේ. ඒකේ ටියුට් එක මම දීලා තියෙන්නේ. දෙවෙනි ටියුට් එක. ඒක print කරලා එතනදී අනිවාර්යෙන් ගන්න ඕනේ. දැනට පළවෙනි ටියුට් එකේ තමයි මේ ඔක්කොම තොරතුරු ටික තියෙන්නේ. පළවෙනි ටියුට් එක ටිකක් ලොකුයි. ඒක මම පළවෙනි එක නිසා ඒකම දාලා දුන්නේ. ඒක පළවෙනි වාර ටියුට් දෙකයි තියෙන්නේ. සම්පූර්ණයෙන්ම 12 වසරට ගත්තොත් ටියුට් තියෙනවා. කියන්නේ ටියුට් 6ක් තියෙනවා. ඒ 6 තමයි මේ පළවෙනි මේ කියන්නේ 12 වසරට අදාළව යන්නේ. මම අර PDF එකපාර දෙන්න ලේසි වෙන්න තමයි ගොඩක් එකපාර දාලා දෙන්නේ. ඉතින් දෙන්නේ අර වෙන වෙනම දුන්නා ඔයගලන්ටත් කරදරයි. කොටස් දුන්නාම සැරින් සැරේ කියලා පින් ගන්න වෙනවන්නේ. ඒක නිසා අර එකපාරම පාඩම් ගොඩකට එකතු කරලා මම ටියුට් එක සම්පූර්ණයෙන්ම දෙන්නේ ඒකයි. ඒක ගොඩක් පහසු වෙන නිසා මොකද අවුරුද්දටම ටියුට් 6ක් යන්නේ ඒක නිසා. ඊගාවට 13 වසරට නම් ටියුට් තියෙනවා 9ක්. ඔක්කොම ගත්තාම 15ක් තියෙනවා. ඉතින්
දෙවෙනි ටියුට් එක ඕන වෙන්නේ සොළොස් මහා ජනපද කියන මාතෘකාවේදී. එතකොට එතනින් අපිට පළවෙනි වාරය ඉවරයි. හැබැයි ටර්ම් ටෙස්ට් එකක් නෙමෙයි මම කියන්නේ ඊට කලින් ශ්‍රමණ සම්ප්‍රදාය ඉවරනකොට ඔයගලන්ට ටෙස්ට් එකක් තියෙනවා. දැන් අපි තවම එකයිනේ තිබ්බේ. එක ටෙස්ට් එකක් අපි කරලා තියෙනවා ක්ලාස් එක ඇතුලේ. ඊගාවට දෙවෙනි එක මම අර කලින් කිව්වා වගේ ශ්‍රමණ සම්ප්‍රදාය ඉවර වෙනකොටම මම ඔයාලට කරනවා ක්ලාස් එක ඇතුලේ ඒක ක්ලාස් ටෙස්ට් එකක් විදිහට. ඊට පස්සේ සොළොස් මහා ජනපද ඉවරෙච්ච ගමන් අපි ටර්ම් ටෙස්ට් එක කරනවා. ගිය අවුරුද්දේ පළවෙනි වාර විභාගය අපි ඔයා කරන්න ඉස්කෝලේදී කරන්න කලින් අපි ඒක කරමු. ක්ලාස් එකේදී කරමු. එතකොට හරි. හැබැයි ඒකෙදි මම ඔයගලන්ට ගොඩක් හෙල්ප් කරනවා මොනවද ලියන්න ඕන දේවල් ඔයාලට කියලා දෙන්න. කොහොමද මම කියන්නේ. ඔයා මේ ටික තමයි උත්තරය තුන ලියන්න ඕනේ. ඔක්කොම ටික කියනවා. කියලා තමයි ලියවන්නේ. ඒ හින්දා ඔයාලට පුළුවන් වෙනවා. මම හිතන්නේ බලන්නේ ඇත්තටම ඔයාට ලියන්න පුළුවන්ද කියන ඒවා ඒවා ටික ඔක්කොම බලන්නේ. ඉතින් කමෙන්ට් හදාගෙන ගියාම වැඩේ ගොඩ. මම හිතනවා අනිවාර්යෙන් ඔයගලන්ට මේ ටික හරියටම සම්බන්ධ වෙලා කරලා ඉස්කෝලේ වාර විභාගෙදී ලකුණු 100න් 100ම ගන්න පුළුවන්. ඒ කියන්නේ හරියටම කරගත්තොත්. මොකද අපි අස්සක් මුලක් නැහැ සේරම ටික කතා කරමු පළවෙනි වාරේ විතරයි පාඩම් බොහොම පොඩ්ඩයි තියෙන්නේ. සොළොස් මහා ජනපද එනකන් තියෙන මේ කොටස් තුන විතරයි. මේ පාඩම් නෙමෙයි කොටස්නේ. ඔය කොටස් තුන විතරයි තියෙන්නේ අපිට මේ පේපර් එකට පළවෙනි වාරයට බලන්න. වෙන මොකුත් බලන්න ඕනේ නැහැ නේ. පල්ලෙහාම තාම කරලා නැහැ නේද? එතකොට අපිට මේ සම්පූර්ණ වාරයට අදාළව අස්සක් මුලක් නැහැ සේරම ටික කතා කරන්න පුළුවන් වාර විභාගයට යන්න කලින්. ඒකට ටර්ම් ටෙස්ට් එකත් එක්ක අපි කතා කරමු. එතකොට ඔයාලට අනිවාර්යෙන් CNC ම ගන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද බැරි වෙන්න හේතුවක් නැහැ. ඔක්කොම කතා කරලා නම් තියෙන්නේ. ලොකු කොටසක් නැහැ අපිට හරි. ඒක නිසා අපි එහෙම කරමු. මම හිතනවා අනිවාර්යෙන් ඔයාලට හරියට සම්බන්ධ වෙලා කරනවා නම් ඊටවත් බැරි වෙන්නේ නැහැ. මොකද සමහර අය ඉස්කෝලේ යන්නේ නැති අය තියෙන නිසා කොහොමත් ටර්ම් ටෙස්ට් එකක් ක්ලාස් එකකින් කරන්න ඕනේ. හරි. එහෙනම් මේ ඇති අපි එමු පාඩමට මේ බෞද්ධ ශ්‍රමණ සම්ප්‍රදාය විශේෂ ලක්ෂණ කියන මාතෘකාවේ තමයි අපි ඉන්නේ. මාතෘකාව තමයි බෞද්ධ ශ්‍රමණ සම්ප්‍රදාය විශේෂ ලක්ෂණ. එතකොට එදා මම කතා කරා මේ අපි එදා පොඩි සාකච්ඡාවකුත් දැම්මා මොකද්ද මේ බෞද්ධ ශ්‍රමණ සම්ප්‍රදායේ තියෙන විශේෂ ලක්ෂණය අනික් ශ්‍රමණ සම්ප්‍රදායන් එක්ක ගත්තා. විශේෂයෙන් ශ්‍රමණ ගුරුකුල පහක් අපි අඳුරගත්තා. තාප ආජනී කියලා. තාප ආජනී කියන්නේ තාපස, ආජීවක, ජටිල, පරිබ්‍රාජක, නිගණ්ඨ කියන මෙන්න මේ කියන ශ්‍රමණ ගුරුකුල පහට අමතර තව අපි කතා කරා ෂට් ශාස්ත්‍රූරු 6 දෙනෙක්. ඒගොල්ලොයි අර ශ්‍රමණයෝයි අතරින් බෞද්ධ ශ්‍රමණයෝ වෙනස් වෙන්නේ කොහොමද? එදා ඔයගොල්ලෝ මාත් එක්ක කතා කරනකොට උත්තර කිහිපයක් දුන්නා. ඒවෙන් කිහිපයක් තමයි මේ අන්තගාමී නොවි එහෙම නැත්නම් අත්කල්මතානියෝගයයි කාමසුකල්ලිකානියෝගයයි දෙකෙන්ම බැහැර වෙලා මධ්‍යස්ථ ප්‍රතිපදාවක් දරන බෞද්ධ භික්ෂුව. ඊගාවට මම තව මතක් කරා ඔයගොල්ලන්ට මේ ශාස්ත්‍රත සහ උච්ඡේද කියන දෘෂ්ටිවාදයන්ගෙන් තොර වෙලා පටිච්චසමුප්පාදය දක්වනවා. එහෙම නැත්නම් හේතුඵලවාදී ගැන්වීමක් තමයි බෞද්ධ ශ්‍රමණයෝ අනුගමනය කරන්නේ. තව විශේෂ ලක්ෂණ කිහිපයක් මම කතා කරා නේද? මෙලොව සහ පරලොව කියන දෙලොවම යහපත් කරගන්න ඉගැන්වීමක් තමයි බෞද්ධ ශ්‍රමණයන්ගේ තියෙන්නේ. try එකක් තමයි තියෙන්නේ. දැන් අපි ගත්තොත් අනිකුත් ශ්‍රමණ කණ්ඩායම් වල ගොඩාක්ම try කරන්නේ මේ ලෝකේ දුක් විඳලා හරි මරුණට පස්සේ දෙයක් ලබා ගන්න. සමහර අය කියනවා මරුණට පස්සේ දෙයක් ලබා ගන්න නැහැ. මේ ලෝකේ ඇති තරම් ආතල්ලක ඉන්නවා කියලා. ඒතර ඕක අන්ත දෙකක් නේ. නේද? දැන් මම ගත්තොත් එහෙම කවුද? පූර්ණ කස්සප. ඊගාවට මක්කලි ගෝසාල්. ණය වෙලා හරි ගිතල් කන්න කිව්ව මතකයිනේ. නේ? යාවත් ජීවන් සුඛං ජීවේ. ජීවත් වෙලා ඉන්නකම් සැපසේ ජීවත් වෙන්න ඕනේ. මරණයට පස්සේ ආයි ජීවිතයක් නැහැ කියලා මක්කලි ගෝසාල වගේ සාස්ත්‍රිකයෝ කිව්වා. නේද? අජිත කේසකම්බල වගේ අය ගත්තොත් දසවස්තු මිත්‍යා දෘෂ්ටියක් දැරුවේ මේ ලෝකයේ ආතල්ලකේ ජීවත් වෙන්න ඕනේ මරණයට පස්සේ දෙයක් නැහැ කියන අදහස ඉදිරිපත් කළා නේද? ආජීවකින්ගේ නායකයා. එතකොට මේ මක්කලි ගෝසාල තමයි ආජීවකින් නායකයා. එතකොට මේ වගේ ඉගැන්වීම් වලින් අපි දැක්කා එක්කෝ මේ ලෝකේ සැපසේ ජීවත් වෙන්න උගන්වනවා එක්කෝ මරණයට පස්සේ දෙයක් ලබා ගන්න උගන්වනවා. හැබැයි බුදුදහමේ බෞද්ධ ශ්‍රමණයෝ කවදාවත් මරණයට පස්සේ දෙයක් ලබා ගන්න එක විතරක් ફોකස් කරන්නේ නැහනේ. මේ ලෝකෙත් හොඳට සතුටින් ජීවත් වෙන්න මොන කරන ඉගැන්වීමක් තියෙනවා. ඒගොල්ලෝ ඒක අනුගමනය කරනවා. මරණයට පස්සේ නැවත උපතක් නැති කරන්න ඕනි කරන නිවන කියන දේ හොයාගෙන යන ආර්ය ගමනක් තමයි ආර්ය කියන්නේ උසස් ගමනක් තමයි බෞද්ධ භික්ෂුව අනුගමනය කරන්නේ. මම හිතනවා ආයෙත් ඒක ගැන දැන් ලොකු අයිඩියා එකක් ඇති කියලා. අපි මුලින්ම කතා කරමු මේ පාඩමේ යටතේ මුලින්ම අඳුර ගන්න ඕනේ බාහිරක ශ්‍රමණ සහ බෞද්ධ ශ්‍රමණ කියන කණ්ඩායම් දෙක.
අපිට ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවස වෙනකොට ಭಾರತයේ වාසය කරපු ශ්‍රමණ සම්ප්‍රදායන් වලින් බෞද්ධ ශ්‍රමණ කණ්ඩායම් වෙන් කළ ගන්නවා. කොහොමද වෙන් කරන්නේ? අපි ඒක වෙන් කරනවා බෞද්ධ ශ්‍රමණ, අන්‍ය ශ්‍රමණ. හරිනේ. බෞද්ධ ශ්‍රමණ, අන්‍ය ශ්‍රමණ. අන්‍ය තීර්ථක ශ්‍රමණ කියලා ගමු. බෞද්ධ ශ්‍රමණ, අන්‍ය තීර්ථක ශ්‍රමණ. දැන් අපිට මේ දෙක අතර තියෙන වෙනස්තාවයන් හඳුනා ගන්න ඕනේ වෙන. මේ තියෙනවා. මෙතන මම ඔන්න පොදුවේ ශ්‍රමණයෝ අනුගමනය කරපු බෞද්ධ භික්ෂුවත් ඇතුළුව පොදුවේ අනුගමනය කරපු ලක්ෂණ ටිකක් ඔන්න දාලා තියෙනවා. බ්‍රහ්මචාරී පිරිසක් වෙච්ච එක. සංචාරක ජීවිතයක් ගත කිරීම බෞද්ධ භික්ෂුවත් එහෙමයි අන්‍ය තීර්ථක භික්ෂුණුත් එහෙමයි. ඔක්කොම පොදුවේ මේව අනුගමනය කරනවා. හරිද? ඊගාවට තව ගොඩක් අය මේ වනය ප්‍රිය වෙනවා. කැලේ තමයි ගොඩක් මේ පරපෝෂිතවත් හිඳු සිංහායන. බෞද්ධ ශ්‍රමණක් කරා අන්‍ය ශ්‍රමණක් කරා නේද? හිඳු සිංහායනයක. හිඳු සිංහායන. ඊගාවට ආවේනික වස්ත්‍රයක් මොකක් හරි ආවේනික ඇඳුමක් හෝ ඇඳුම් නොදැරීම කියන දෙකම භාවිත වුණානේ. අපි දැක පරිබ්‍රාජිකයෝ වගේ ගත්තොත් තියෙන්නේ. ආජීවකයෝ වගේ ගත්තොත් තියෙන්නේ. ආජීවකයෝ නග්ග සමනෝ කියලා හිතුවත් තියෙන ආජීවකීන් නිර්වස්ත්‍රයි. අන්න ඒ වගේ සමහර අය නිර්වස්ත්‍රව පිටියා සමහර අය ඇඳුම් දැරුවා. නේද? ජටා දරපු අයට ජටිලයෝ අපි දැක්කා. ඒතර ඒක කියන්නේ පොදුවේ අනුගමනය කරපු ක්‍රමයක් තිබුණා නේ. වැසි සමයේ එකතැන්ව සිටීම. ඒක බෞද්ධ ශ්‍රමණක් කරන්න පටන් ගත්ත පසු කාලීනව බුදුහාඳුරු අනුදැනව දාලා ඒ වගේම බාහිරික ශ්‍රමණයක් කරා. වැස්ස කාලේදී එක තැනක ඉන්නේ. විශේෂයෙන් නිගණ්ඨනාථ පුත්ත ඇතුළු යහකී ජෛන දහම ඇතුළේ ඒක අනිවාර්යෙන් කරා. ඊගාවට සුඛෝපභෝගී ජීවිතයක් ප්‍රතික්ෂේප කරා. බෞද්ධ ශ්‍රමණත් එහෙමයි අන්‍ය ශ්‍රමණත් එහෙමයි. සුඛෝපභෝගී ජීවිතයක් නෙමෙයි ගත කරේ. විශේෂයෙන්ම සත්‍ය සෙවීම. බෞද්ධ ශ්‍රමණයත් එහෙමයි අන්‍ය ශ්‍රමණයත් එහෙමයි. සත්‍ය සොයන්න කටයුතු කරානේ. ඒ වගේම අල්පේච්ඡ ජීවිතයක් ගත කරා. මෙන්න මේවා අපි ගත්තාම පොදුවේ අනුගමනය කරපුවානේ. සරලව ඔන්න ඔළුවට ගන්නකො. සරලව ගන්න බෞද්ධ ශ්‍රමණයෝයි අන්‍ය ශ්‍රමණයෝයි පොදුවේ අනුගමනය කරපු දේවල් තැන තැන ඇවිද්දා. නිකන් දැන් සලවසෙන් අපි නිකන් කතා කරන විදිහට තැන තැන ඇවිද්දා ඒගොල්ලෝ. හිඳු සිංහා ගියා. හිස මුඩු කරලා තියෙනවා. මොන හරි වස්ත්‍රයක් දාලා තියෙනවා. එක්ක සිවුරු වෙන්න පුළුවන්, එක්ක රෙදි මොන හරි වෙන්න පුළුවන්, මොන හරි දෙයක් පාවිච්චි කරනවා. ඊගාවට මේ ශරීරයට දැඩි ලෙස සැප ලබා දෙන්න උත්සාහ කරපු පිරිසක් නෙමෙයි. පුළුවන් තරම් අල්පේච්ඡ වෙන්න දරපු පිරිසක්. ඊගාවට මේ නිර්මාණවාදී බැහැර කරලා ඥානීය අපේක්ෂාවෙන් සත්‍ය සොයමින් හිටපු පිරිසක්. අපිට මේ පොදුවේ ඔන්න තියෙනව නේද ලක්ෂණ ටික. මේ ටික ඔළුවේ තියාගන්න. පොදුවේ මේ තියෙන ලක්ෂණ ටික ඔළුවේ තියාගන්න. හරිද? මේ තව මොන හරි වාට තියෙනවද මතක් කරන්න? අනිත් ශ්‍රමණයන්ගේ ලක්ෂණ. ආඳුරන්ට එහෙම තියෙනවද දැන්? අද්දාල මතක් වෙයි. මොන හරි තියෙනවද? අනිත් ශ්‍රමණයෝ බෞද්ධ ශ්‍රමණයෝ දෙපක්ෂයේම තියෙන ලක්ෂණ. පොදු ලක්ෂණ. තියෙනවා. ඔය කියපු ටිකට අමතරව මෙතනක් කියපු ටිකට අමතරව තියෙනවා කියන්නේ නන්න ජැක්ටයක් දාන්න මොනම ඉස්සරහට යන්න නැහැ. එතකොට දැන් අපි ඔන්න පැහැදිලිවම අන්‍ය ශ්‍රමණයෝයි බෞද්ධ ශ්‍රමණයෝයි අතර තියෙන පොදු ලක්ෂණ ටික කතා කරා. හරිනේ. ඒ වගේම අන්‍ය ශ්‍රමණයෝයි බෞද්ධ ශ්‍රමණයෝයි අතර තියෙන වෙනස්තාවයන්. එහෙනම් බෞද්ධ භික්ෂුවගේ තියෙන අනන්‍යතාවයේ වෙනස මොකක්ද කියලා කතා කරා. ওই දෙක අතර අපි ගන්නට වෙන් කරලා අඳුර ගන්න තියෙන්නේ බෞද්ධ ශ්‍රමණ සම්ප්‍රදාය විශේෂ ලක්ෂණ කියනකොට. ඊගාවට මේකෙදි අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕනි ගාථාවක් තමයි මේක. මේ තියෙන්නේ. ඔයාට මේකෙන් අහනවාමයි විභාගෙට. MCQ වැටෙනවා නම් මෙතනින් මේකෙන් අහනවා. වික්කක සූත්‍රයේ සංයුත්ත නිකායේ. නතේන වික්කකෝ හෝති යාවතා වික්කතේ පරේ විස්සං ධම්මං සමාදාය වික්ඛු හෝතින තාවත. යෝධ පුඤ්ඤංච පාපංච බාහිත්වා බ්‍රහ්මචර්යවා සංඛාය ලෝකේ චරිති සවේ වික්ඛෝති උච්චති. අමාරුයි කියනවා. ඈ? මාරු නෑ. මේ පාඩම් කරගන්න ඉතින් මේවා සරලව පුළුවන්. ලොකුවට ගන්න එපා. තාතහෙම වාට ඉස්සරහට ප්‍රැක්ටිස් කරනකොට උක හරි. එන්නේ DC වල එහෙම අමාරු කියලා කියන්න දෙයක් නැහැ. ඉතින් පොඩ්ඩක් තියෙන මතක තියාගන්න දේවල් ටිකක් විතරයි. මේ කටපාඩම් කරගන්න ඕනි. නැතුව ඉතින් බැහැනේ මොඩ විභාගයක් කරන්න. මොන සබ්ජෙක්ට් එකේවත් බැහැනේ මතක තියාගෙන ඉන්න බැරිනේ. ඒක නිසා මතකයෙන් දේ අපිට හදාගන්න පුළුවන්. ඒක ඩෙවලොප් කරන්න පුළුවන් දෙයක් මතකේ හොඳ. ඔයා දැන් මේ වචනයක් කිව්වහම ඔයාට අමතක වෙනවා කියනකො මේ දැන් බලපු මේ දැන් අමතකයි කියලා. ඒව හදන්න පුළුවන්. හැමෝටම පොදු හැමෝටම තියෙනවා මතකයක් තියෙනවා.
ඒක මිනිස්සු හැමෝටම පොදුයි එක කෙනාගේ ජීවිතාත්මකව නම් ඔන්න වෙනස්කම් වෙන්න පුළුවන්. ඒ අරින් අපි හැමෝටම මතකයේ කියන දේ තියෙනවා අඩු වැඩි වශයෙන්. අර ප්‍රගුණ කරලා තියෙන අත්දැකීම් එකේ හැමදේම එතනදි බලපාන. මොලේ ස්නායුත් එක්ක. ඉතින් එහෙමත් බලපානවා. ඒක හදන්න පුළුවන්. ඒක හදන්න පුළුවන් ඉන්නේ ප්‍රැක්ටිස් එක. අපි හදමු. හදන්න පුළුවන්. ඔහොම නෙමෙයි. මේ දැන් කියපු එක මේ දැන් අමතක අයත් හිටියා ක්ලාස් එකේ. ඔය 21 එහෙම 21 මේ පාර දැන් වෙන සෙට් එකේ ඉන්නවා. ඔක්කොම මම බැලුවා දැන් 90කට කිට්ටු වෙන්න මේ දවස්වල ඉන්නවා ක්ලාස් එකට. සමහර අය පේපර් ක්ලාස් එකට එන්නේ නැහැ. 90කට කිට්ටු වෙන්න ගෲප් වලම දැන් ආවා. ඒගොල්ලන්ගේ ක්ලාස් එක හෙටින් අනිත් දැන් ඉවරයි. 21 කට්ටිය ඉවරයි. ඊට පස්සේ 22 කට්ටිය ඊට පස්සේ ඕගොල්ලෝ. වැඩි කාලයක් නැහැ මම. දැන් O level ඉවරෙච්ච ගමන් අනිත් කට්ටියගේ ක්ලාස් එකක් පටන් ගන්නවා 24ට. ඒකත් සාමාන්‍යයෙන් පටන් ගන්නවා අගෝස්තු කිට්ටු වෙනකොට අනිවාර්යෙන් පටන් ගන්නවා. ඒ කියන්නේ ඉතින් ඔයගොල්ලෝ එක්සෑම් එක ලඟ වෙනවා දුර නෙමෙයි හොඳ. සරලව ගන්න ඕන විදිහට ගන්නට ලස්සනට නෝට් එකක් අරගෙන ගියොත් පස්සේ කාලේ දුක් වෙන්න දෙයක් නැහැ. දැන් වගේ ඔය පස්සේ ඉන්න දෙයක් නැහැ. මේ දවස්වල මේ මම පෙන්නන්නම් ෆෝන් එකේ ස්ක්‍රීන්ෂොට් ගහලා උන්නම් දාන්නම් ගෲප් එකේ කොච්චර මැසේජස් තියෙනවද මම සීන් කරන්නේ නැතුව නෝට් ඉල්ලනවා. ඇයි මේ දැන් නෝට් ඉල්ලන්නේ? බෑ මේ දැන් අන්තිම මොහොතේ අර නැට්ටට ගිනි ගත්තාම උගුරන්න ඔන්න මෙන්න තියලා නෝට් වෙයි. මොන විහෙමනක්ද කියන්නේ? මොන ජීවිත දේවා. ඒ හින්දා පරිස්සම් කරලා ලස්සනට ඔය නෝට් එක තියාගන්න. ඔයාට ඕක ඔයා ගාව රත්තරන් තිබුණාටත් වඩා වටි. ඒක රත්තරන් දිලුවත් ගන්න බෑ අන්තිම කාලේ නෝට් හොයාගන්න බෑ. මේ බසල පිස්සුවෙන් වගේ කට්ටිය හොයනවා. එකකට එකක් මැච් වෙන්නේ නැහැ. එකපාරටම මිස් වෙලා ඒ නෝට් හොයන්න බෑනේ පිළිවෙලට හොයන්න බෑනේ. ඒ නිසා කරුණා කරලා ලස්සනට මුලින් ඉඳලා වැඩේ කරගෙන යන්න සරලව අරගෙන යන්න නෝට් එකකින්. හරි. නැතේන වික්කකෝ හෝති. පිඬුසිඟා කියලා ගියා කියලා එයා විශ්වාස වෙන්නේ නැහැ. යාවතා වික්කතේ පරි විසංගම්මා සමාදාය. ඒ කියන්නේ අකුසල ධර්මයන් සමාදන් වෙලා කොච්චර දුරට පිඬුසිඟා ගියා කියන ඔහු විශ්වාස වෙන්නේ නැහැ. වික්කු හෝතින තාවතා. විශ්වාස වෙන්නේ නැහැ. යෝධ පුඤ්ඤංච පාපංච යම් කිසි කෙනෙක් පිනපව කියන දේ බැහැර කරලා බාහිත්වා බ්‍රහ්මචර්යාව. බ්‍රහ්මචර්යාවට බ්‍රහ්මචර්යාවෙන් වෙන් වෙලා බ්‍රහ්මචාරී වෙලා සංකාය ලෝකී චරිත මේ ලෝකෙ හිසිරෙනවද සවේ වික්කුතු විච්චති. යා තමයි වික්ෂෝ කියන්නේ. ඒ නිසා කවුරු හරි කෙනෙක් අර මේ පාපී ක්‍රියාවන් වල යෙදෙමින් හින්දුපාතේ යන ගමන් අපි දැක්කනේ තාපසු හිටියා නේද? අන්ටමුත්තිකාවගේ තාපසු හිටියා අපි දැක්කා. ඒගොල්ලෝ දවල් කාලේ තාපසු විදිහට ඉන්නව නැත්නම් මොන්දරු විදිහට ඉන්නවා. රැය කාලේ කම්සෝ විදිහට. එයා වික්ෂෝක්ද? බෞද්ධ අදහස ගන්නවා. වික්ෂෝක් නෙවෙයි. ජටාවක් දරාගෙන ඉන්නවා. නමුත් ඔහු මේ රාත්‍රී කාලේ ගිහි විදිහට ඉන්නවා. දවල් කාලේ පැවිදි විදිහට. එයා භික්ෂුවක් බුද්ධහමට. මේ ගාථාවට අනුව මේ වික්ක සූත්‍රයට අනුව නෑ එයා භික්ෂුවක් නෙමෙයි. ඔහු භික්ෂුවක් වෙන්නේ නෑ. නේද? භික්ෂුවක් කියලා කියන්නේ බෞද්ධ විතරක්ම නෙමෙයි. සමස්තයක් විදිහට ශ්‍රමණේක් නෙමෙයි ඔහු. ඒ නිසා මේ අදහස් කරා. එතකොට බලන්න බුදුහාමුදුරුවෝ ඒ ගාථාවෙන් පෙන්වලා දීලා තියෙනවා කොහොමද මේ භික්ෂුවක් හඳුනගන්නේ? එයා පිනපව කියන දෙක බැහැර කරලා තියෙනවා. පිනපව බැහැර කරලා. එහෙනම් පින් කරන්නේ නැද්ද? දැන් හාමුදුරු පින් කරනවා. පව කෙරෙන්නේ නැද්ද? පවුත් කෙරෙන්නේ. නමුත් මේ දෙකෙන්ම බැහැර වෙලා කුසලය කියන දෙයි හොයන්න ඕනේ. ඒක බුදුහාමයේ පරම නිෂ්ඨාව බුදුහාමුදුරුවෝ හිව්වේ අරිය පරිචන සූත්‍රයේ කුසලය. කුසලය වෙනුවෙන් ක්‍රියා කරන්න ඕනේ. කුසලය තමයි නුවණට එකේලේ ඍජුව බලපාන. ඒ නිසා කොච්චර පින්කම් කරා කියන එකකින් අදහස් වෙන්නේ නැහැ. එයා භික්ෂුවක් හෝ එයා නිවනට සමීපයි කියලා. හරිද? කොච්චර දුරට පව්කම් කරත් ඔහු භික්ෂුවක් විදිහට කොහොමද මේ හඳුන්වන්න බෑ. එයා කුසලයේ හොයාගෙන ගිය නැහැ. කුසලයයි පිනයි කියන්නේ දෙකක්. ඒ දෙක අපිට ඉස්සරහට පාඩමක් තියෙනවා. මේ 12 වසරේ අන්තිම පාඩම් ටිකේ. එතකොට අපි බලමු. මම දැන් ආයෙත් ගන්න ගිහිල්ලා මේ පාඩමේදී එක ලස්සනට වාට මම ක්ලියර් කරලා දෙන්නම්. මොකද්ද මේ කුසලයි පිනයි කියන්නේ. හරි. එහෙනම් අපිට තියෙන්නේ තව මොනවද? දැන් හොඳම තව පොයින්ට් එකක් මම කියන්නම් මේක ඔළුවේ තියාගන්න අනිවාර්යයෙන්. අනිත් ශ්‍රමණයොත් එක්ක බෞද්ධ ශ්‍රමණ වෙනස් වෙන ප්‍රධාන හේතුවක් තියෙනවා. ඒ තමයි අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයේ ඉන්නේ අපේ මේ බුදුදහමේ පමණ. දැන් මෙතන ඉන්නවා බුදුසාර හාමුදුරු ඉන්නේ විමලසාර හාමුදුරු ඉන්නේ. එතකොට දැන් මේ අපේ හාමුදුරු දෙන්නම
කොහොමද බෞද්ධ භික්ෂුවක් වෙන්නේ? මොකද්ද හේතුව? අන්න ඒකට උත්තරේ මෙතන තියෙනවා. ඒකට හේතුව තමයි අෂ්ටාරි පුද්ගල මහා සංඝරත්නය කියන කොටසට උන්වහන්සේලා දෙන්න අයිති වෙන්නේ. කොහොමද අයිති වෙන්නේ? අෂ්ටාරි පුද්ගල සංඝරත්නය හැදෙන්නේ සතර මඟ සතර ඵලවලටපත් සතර මඟ සහ සතර ඵල. එහෙමනේ. දැන් සතර මගියේ තමයි ඉන්නේ මම. මම හිතන්නේ හඳුරු ඵල ලැබලා නැති වෙයි මම දන්නේ නැහැ. තිබුණත් ඒක හොඳයි. නැත්නම් මම ඒක දන්නේ නැහැ. ඒක අදාළ නැහැ. ඒක උන්වහන්සේට තමයි අදාළ. අපි කියමුකෝ ඵල ලැබලා නැහැ කියලා. ඵල ලැබලා නැහැ. මාර්ගඵල ලැබලා නැහැ. සෝවාන් වෙලා නැහැ. එහෙනම් උන්වහන්සේ ඉන්නේ සෝවාන් මාර්ගයේ. සෝවාන් වෙලා කියන්නේ. සෝවාන් වෙලා නම් ඒත් ඉන්නේ සෝවාන් ඵල කොටස. එහෙනම් මේ අෂ්ටාරි පුද්ගල මහා සංඝරත්නයේ ඉන්නේ බුදුදහමේ විතරයි. වෙන කිසිදු ශාසනයක වෙන කිසිදු ශ්‍රමණ සම්ප්‍රදායක අෂ්ටාරි පුද්ගල මහා සංඝරත්නයක් නැහැ. ඒ කියන්නේ සෝවාන් වෙන්න මාර්ගයේ ගමන් කරන පිරිසක් සෝවාන් වෙලා ඉන්න පිරිසක්. සකෘදාගාමී වෙන්න ගමන් කරන පිරිසක් සකෘදාගාමී වෙලා ඉන්න පිරිසක්. රහත් වෙන්න ගමන් කරන පිරිසක් රහත් වෙලා ඉන්න පිරිසක්. වෙන ශාසනයක අපි දැක්කද? වෙන ශ්‍රමණ ගුරුකුලයකවත් අපි දැක්කද? වෙනකකවත් අපි ඕක දැක්කේ නැහැ. නේද? තව මේකේ කොටසක් එනවා මේ 12ක් ඉන්නවා මේ කණ්ඩායම ඔක්කොම. ඒ කියන්නේ විදසුන් වඩන පුද්ගලයා කියලා තියෙනවා. සෝවාන් වීමට විදසුන් වඩන පුද්ගලයා, සෝවාන් මාර්ගයේ ගමන් කරන පුද්ගලයා, සෝවාන් ලැබපු පුද්ගලයා. කොහොම ගත්තාම 12 දෙනෙක් ඉන්නවා. මම ওই 12ම දෙන්න යන්නේ නැතුව ස්ටාර් පුද්ගල සංඝරත්නය විතරක් ફોකස් කරලා අර 12 ගැනත් මම කියන්නම් නෝට් එක ඇතුලේ. එතකොට ඔයාට ඒක ප්‍රශ්නවලදී ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. ඔන්නෝක තමයි ප්‍රධානම ලක්ෂණේ බෞද්ධ භික්ෂුවගේ තියෙන ප්‍රධානම ලක්ෂණ. මේක බුදුහාමුදුරු දේශනා කරන්නේ චූලසීනා සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ චූලසීනා සූත්‍රයේදී තමයි මෙන්න මෙහෙම දේශනා කරන්නේ. ඉදේව භික්කවේ සමනෝ ඉද ဒ ුතියෝ සමනෝ ඉද තතියෝ සමනෝ ඉද චතුත්ථෝ සමනෝ. මානෙනි මේ ප්‍රථම ශ්‍රමණයා, දෙවන ශ්‍රමණයා, තුන්වන ශ්‍රමණයා, හතරවන ශ්‍රමණයා මේ බුදුදහමේමයි. ඒක නිසා මේ බෞද්ධ ශාසනය අනිකුත් ශ්‍රමණයන් එක්ක ගත්තාම වෙනස්. ඔන්න හොඳම පොයින්ට් එක මම වාර කියලා දුන්නා. මේක තමයි අතන මේ පාඩමින් පැහැදිලිවම ඔයාගෙන් අහන ප්‍රශ්නේ ඉදිරියේදී කොහොමද බෞද්ධ ශ්‍රමණය වෙනස් වෙන්නේ අනිත් ශ්‍රමණයත් එක්ක? මේක තමයි ප්‍රශ්නේ හොඳ. එහෙම තමයි ඉන්නේ. ඔයාගෙන් අහනවා. එච්චර කියලා බැරිුණොත් නේද? එන ප්‍රශ්නේ ඔහොමම කියනවනේ. දැන් මේ විදිහට තමයි එන්නේ. අන්‍ය ශ්‍රමණයන්ගෙන් බෞද්ධ ශ්‍රමණය වෙනස් වෙන ලක්ෂණ දෙකක් පිළියා ගන්න. නන වෙනස් වෙන්නේ කොහොමද රචනා ප්‍රශ්නය? කියන්න බැරිද? පොයින්ට් ගන්නට ඔයා බැලන්ස් කරලා ඔළුවේ තියාගෙන ඉන්නවනේ. දැන් කියපු ටික විතරක් ඇති මම හිතන්නේ හරියට හරියට කිව්වොත් නෝට් එකක් නොලිය වුණත් ඔයාට ලස්සනට ලියන්න. හරි. එහෙනම් අපි නෝට් එකට එමු. නෝට් එක ඕනේ. හරි. හෂිනි මෙලක මම පොඩ්ඩක් බැලුවේ නෑ වගේ. අපි පටන් ගමු. නෝට් එක ලියමු. ඊවංග මොකද වෙන්නේ මේ පැත්තේ? මොකද්ද සර්? මොකද වෙන්නේ අහුවා මේ පැත්තේ? නෝනුත් නෑ සර්. වහින්නේ නැහැ හැට හොඳින් තියෙනවා. අපි ඉස්කෝලේ කොරෝනා දෙන්නෙක් හම්බෙලා සර්. කොරෝනා ඇදිලානේ. ඉස්කෝල ගොඩක ඇදිලා ඉන්නේ. මම ඉස්කෝලේ ගිය සතියේට කලින් සතියේනේ සර්. ඊට පස්සේ ගිය සතියේ අහුවෙලා. වෙලාවට ගිය සතියේ අම්මා යවුවේ නැහැ. දැන් මේ ඉස්කෝලෙන් කිව්වා එන්න එපා කියලා මම. ඉස්කෝලේ වහලා නැහැ. අහුවන පන්ති වහලා සර් මේ දෙන්නෙක්ට හදිලා තිබ්බේ දැන් මැඩල්ලා ගොඩකට හැදිලා. ඒක තමයි ඉස්සරහට ෂුවර් නෑ. ඉතින් මේ ඉස්කෝල ගොඩකට හැදිලා තියෙන එකත් එකක් නෙමෙයි. ඉතින් ඒකත් එක්ක මේ ඉස්කෝල ආයේ වහයිද කියන එකත් පොඩි අවුලක්. ක්ලාසස් එහෙමත් වහයි බොහෝ වෙලාවට. ඒක නම් ඒ කියන්නේ හෝල් ක්ලාසස් එහෙම. ඒකයි මම ඇත්තටම පටන් ගත්තේ නැත්තේ පොඩි කාලයක් මොන කියලා හෝල් ක්ලාස් පටන් ගත්තේ නෑ. 21 විතරයි මම ඉතුරුලා තිබුණේ. ඒකලන්ට ඔන්ලයින්ම කරලා ඉවර කරේ ඒකයි. පටන් අරගෙන ආයෙ අතරමඟදී නතර වුණොත් හරියට වැඩක් වෙන්නේ නෑ. ඉතින් මාත් ඒ වෙලාවට මම ටිකක් බලාගෙන හිටියෙත් ඒක තමයි. එහෙම වෙයි කියලා නෙමෙයි. එන්න කියලාත් නෙමෙයි. ඒ වුණාට ඉතින් තියෙන කට්ටිය අපිට තේරෙනවනේ. අනිත් එක තමයි තව ප්‍රභේදයක් හදලා තියෙනවා. මම දැක්ක නිවුස් එකේ 4 දෙනෙක්ගෙන් එක්කෙනෙක් මැරෙනවා. හැදෙන 4 දෙනෙක්ගෙන් එක්කෙනෙක් මැරෙනවා අනිවාර්යයෙන්. දැන් අප්‍රිකාවේ හරි කොහෙද නේද? ප්‍රභේද මම දැක්ක නිවුස් වල. ඉතින් අන්නේ වගේ දැන් ඒවත් ඉතින් ලංකාවට එන ඉඩකට දිනනවා. සංචාරක වෙනවා ගොඩාක් මේ ලංකාවට. අනිවාර්යෙන් ලංකාවට ටිකක් දෙන්නේ ඉතින්. හරි. අපි එහෙනම් යා. මාතෘකාව තමයි බෞද්ධ ශ්‍රමණ සම්ප්‍රදායේ විශේෂ ලක්ෂණ. බෞද්ධ ශ්‍රමණ සම්ප්‍රදායේ විශේෂ ලක්ෂණ.
නෝට් එක යමු. නිර්මාණවාදී වෙනුවට ඒකෙන් ලියමු. නිර්මාණවාදී වෙනුවට නිර්මාණවාදී වෙනුවට පටිච්ච සමුප්පන්න දර්ශනයක්. පටිච්ච සමුප්පන්න දර්ශනයක්. දර්ශනයක් අල්කයන් දර්ශනයක් කමාවක් ආත්මවාදී වෙනුවට අනාත්මවාදයක්. ආත්මවාදී වෙනුවට අනාත්මවාදයක්. පදනම් වීම නිසා ಭಾರತೀಯ ආධ්‍යාත්මික චින්තාවේ පරිපූර්ණම අවස්ථාව සම්මා සම්බුදුන් ලොව පහළ වීමයි. එනිසා එතෙක් තිබූ යාගන් බලන්න මට කියන්න හොඳේ මම ඒක ඔන් කරලා අගලන්නේ නැහැ මම කියන්නම් ආයේ සිග්නල් එහෙම වෙලා වෙන්න පුළුවන් මම ඒක අර ගොඩාක් දෙතුන් පාරක් කියන්නේ ආයෙ මම තුනක් කියන්න මට ගොඩක් කට්ටියක් නැහැනේ ගොඩක් දන්නේ නැති එකයි එහෙම ඕනෙත් නැහැ මෙහෙම අපිට විලාසය කරගෙන යන්න පුළුවන් අදිසිත් නැහැ හොඳේ අපි ගොඩාක් ඉස්සරහින් ඉන්නේ දැන් ඔයගොල්ලෝ ඒක දන්නවනේ ඉස්කෝලේ තව මේ පාඩම් ඉන්නත් එන්නවත් විතර නැහැනේ ඉතින් අපිට නිදහස යන්න පුළුවන් මොනිකක් අහගෙන යන්න සර් 22 රිවිෂන් පටන් ගන්න තියනවාද? ඔව් 22 පටන් ගත්තා 22 පටන් ගත්තා මගෙන් අපේ ළමයෙක් ඇහුවා මං සර් ගැන කිව්වා මං එන නම්බරේ දෙන්නම් සර් මට කියන්න 22 පටන් අරන් තියෙන රිවිෂන් එකට මම ගොඩාක් ගන්න අදහස් කරන්නේ නැහැ පරිම 20ක් වගේ තමයි අයිඩියා කරන් ඉන්නේ දැනට එනවා සාමාන්‍ය නිතරම එන කට්ටිය 15ක් විතර වගේ ඉන්නේ තව ඉතින් 5 දෙනෙක් වගේ ගන්න පුළුවන් සර් මං සර්ගේ නම්බර එක දෙන්න මේ මොනවද අපි ලිව්වේ අන්තිමට මොකද ලිව්වේ රජිත මොකද ලිව්වේ එනිසා කියලා විතරයි කිව්වේ සර් එනිසා එතෙක් පැවති ප්‍රවෘජිත ඉතින් ප්‍රවෘජිත කියලා මෙහෙමත් ගන්න පුළුවන් ප්‍රවෘජිත මෙහෙමත් ලියනවා ඒක ගැටලුවක් ප්‍රවෘජිත කියන්නේ පැවිදි කියනනේ ප්‍රවෘජිත පයන්නට රකාරාංශෙම දාන්න ප්‍රවෘජිත එතෙක් පැවති ප්‍රවෘජිත සම්ප්‍රදායන් මෙන් නොව පිරිපුන් ප්‍රායෝගික පැවිදි දිවියක් බුදුදහමට අනුව ගොඩනැගිනි ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ වාසය කළ ශ්‍රමණ කණ්ඩායම් කොටස් දෙකකට වර්ග කළ හැකියි.
පල්ලෙන් ගන්න අන්‍ය තීර්ථක අංක 1 අන්‍ය තීර්ථක ශ්‍රමණ අනික් කොටස බෞද්ධ ශ්‍රමණ. අන්‍ය තීර්ථක ශ්‍රමණ බෞද්ධ ශ්‍රමණ. 1 2 දැන් උඩ ඡේදේ ඔයා නොදන්න තැන් කීපයක් තියෙනවද බලන්න. දැන් බලන්නකො මෙහෙම මම මේක පටන් ගත්තා නේද? නිර්මාණවාදී වෙනුවට පටිසම්පාදවාද පටිසම්පන්න දර්ශනයක් කියලා. ඒක නම් ඔයාලට තේරෙන්න ඕන මොකද නිර්මාණවාදී අපි ඉගෙන ගත්තා. නිර්මාණවාදය කියන්නේ අපි ඉගෙන ගත්තා මේ ඊශ්වරයා මේ ලෝකයේ සත්‍යය නිර්මාණය කළා කියන අදහස. මේ දල වශයෙන් ගත්තොත්. එතකොට මේ නිර්මාණවාදී අදහසට විරුද්ධව පටිච්ච සමුප්පන්නවාදී ඉගෙනීමක් කියලා කියන්නේ මොකක්ද? ඕක තියෙන්නේ අපිට ඉස්සරහට ওই පාඩම හම්බ වෙනවා අංගඤ්ඤ සූත්‍රයේ දීඝනිකාය අග්ගල් සූත්‍රය. මේ ලෝකේ නිර්මාණය වෙච්ච ලෝකයේ නෙමෙයි අත්‍තර විතර කතා කරන්නේ සමාජය. මේ සමාජයේ නිර්මාණය වෙච්ච විදිහ පිළිබඳව බුදුහාමුදුරන්ගේ දේශනා. ඒකෙදි පැහැදිලිව පේනවා මේ හේතුවක ඵලයක් නිසා මොනවා හරි හේතුවක් නිසා ඵලයක් ඇති වෙනවා. කොහොම තමයි මේ ලෝකේ නිර්මාණය වෙන්නේ? එහෙම නැතුව කවුරු හරි මේක නිර්මාණය කරේ නෑ හිතන් පරිදි අර බිත්තරයක් නවලා බිත්තරේ ඉඳන් අපි කතා කරන්නේ නේද? අහස පොළොව යවනවල මෙහෙම නෙමෙයි ආවේ කියන එක ඒකේ සූත්‍රේ පැහැදිලිව කියනවා. ඊගාවට තව වචනයක් කියමු ආත්මවාදය වෙනුවට අනාත්මවාදය කියලා. මොකද දැන් ආත්මවාදයට ඉදිරිපත් වුණානේ පොදුවේ ගත්තාම බොහෝ ශ්‍රමණ සම්ප්‍රදායන් වල මේ සමහර අය කිව්වා මරණින් මතු ජීවිතයක ආත්මික පැවැත්මක් තියෙනවා. ඒකට අපි කිව්වා ශාස්ත්‍රවාදී කියලා. මරණින් මතු ආත්මික පැවැත්මක් නැහැ කියලා කිව්ව සමහර අය ඒකට අපි උච්ඡේදවාදී කියලා. මේ වගේ අර ආත්මය පිළිබඳ වූ විවිධ මතවාද තිබුණා. දිගින් දිගටම ගමන් කරන ආත්මයක් තියෙනවා. මගේ කියලා ගන්න දේවල් තියෙනවා. මේ මගේ දේවල් මේ ආත්මය මගේ කියන අදහසට හිටපු දර්ශන තිබුණා. හැබැයි බුදුදහම කවදාවත් ආත්මය කියලා එකක් උගන්වන්නේ නැහැ. බුදුදහමේ තියෙන අනාත්ම සංකල්පයක් මේක වෙන්නේ කොහොමද? බුදුහාඳුරු ප්‍රශ්න කරනවා මේ රූපං නිච්ඡං වා අනිච්ඡං වා රූපේ නිට්ටයද අනිත්‍යද? ඇත්තටම රූපේ නිට්ටයයිද අනිත්‍යයිද? රූපේ ඒ කියන්නේ අපිට පේන හැමදේම අපේ මේ ශරීරය රූප කියන්නේ ඒවනේ. මේ ශරීරය ගන්නකො. ශරීරය තමයි උතන රූප කියලා හඳුන්වන්නේ. මේ ශරීරය නිට්ටයද අනිත්‍යද? අපිට පුළුවන් ද පාලනය කරන්න? වයසට යන්න නැතුව ඉන්න පුළුවන්ද? අපිට එහෙම කරන්න බෑනේ. අපි වයසට යනවා මැරෙන්න නැතුව ඉන්නත් බෑ. ඒක නිසා ඒක අනිත්‍යයි. අනිත්‍ය නිත්‍ය නැහැ. නිත්‍ය නැහැ කියන්නේ ස්ථිර නැහැ ඒක අනිත්‍යයි. අනිත්‍යයි අනිත්‍යම් අනිච්චම් භූතෝ. යමක් අනිත්‍යයි නම් ඒක දුකයිද සැපයිද? වෙනස් වෙනවා නම් ඒක දුකයි නෙති පිළිගන්න බෑ නේද? පිළිගන්න ඕන. දුක්ඛං භූතෝ. යම් කිසි දෙයක් අනිත්‍යයි නම් දුකයි නම් ඒක මමයි මාගේ කියලා ගන්න පුළුවන්. මේ මගේ දේ කියලා ගන්න පුළුවන්. බැහැනේ. ගන්න බෑ පැහැදිලිවම. අපිට ඒක පාලනය කරන්න බැරි නිසානේ ඒක වෙනස් වෙන්නේ. මගේ කියලා ගන්න බෑ. එහෙනම් අනාත්මයි. ආත්මය කියලා එකක් ගන්න බෑනේ. සරලම ගත්තොත් ඔකම ත්‍රිලක්ෂණ විග්‍රහය. ඒක නිසා බුදුදහමේ ආත්මවාදී ප්‍රතික්ෂේප කරපු අනාත්මවාදී දර්ශනයක් ඉදිරිපත් කරනවා. නේ? හරි. ඊගාවට අපි ලියමු අනුච්ඡේදයක් පස්සේ මේ දෙකින් පස්සේ ෂට්ශාස්ත්‍රවරුන් ඇතුළු අනුච්ඡේදය ෂට්ශාස්ත්‍රවරුන් ඇතුළු අන්‍ය ශ්‍රමණ ගුරුකුල ඇතුළු සමකාලීන අනෙකුත් බොහෝ කියලා ගන්න සමකාලීන අනෙකුත් ශ්‍රමණ සම්ප්‍රදා අන්‍ය තීර්ථක ශ්‍රමණයෝ වේ.
ඒකටම ලියන්න. අන්තගාමී නොවි නිශ්චිත අරමුණක් වෙනුවෙන් නිශ්චිත අරමුණක් හෙවත් නිවන වෙනුවෙන් නිශ්චිත අරමුණක් හෙවත් නිවන වෙනුවෙන් ප්‍රතිපදා පුරන ගෞතම බුද්ධ ශ්‍රාවකයින් වරහන් ඇතුලේ දාගන්න ගෞතම බුද්ධ ශ්‍රාවකයින්ට මොනවද කියන්නේ? මොකද්ද නම? ශ්‍රමණ ශාක්‍ය පුත්‍ර භික්ෂු වංශේ. ශ්‍රමණ ශාක්‍ය පුත්‍ර කියලා ගන්න. ශ්‍රමණ ශාක්‍ය පුත්‍ර. මේ කාටද කියන්නේ? බෞද්ධ ශ්‍රමණයින්ට මේ කියන්නේ. මේක වෙන කිසිම ශ්‍රමණෙක්ට කියන නමක් නෙමෙයි. එහෙනම් මේ නම ගන්න ඕන. ගෞතම බුද්ධ ශ්‍රාවක ඉවත් ශ්‍රමණ ශාක්‍ය පුත්‍ර වරන් ඇතුළේ ලියාගත්ත තවන්නේ ශ්‍රමණ ශාක්‍ය පුත්‍ර භික්ෂූන් අනෙක් ශ්‍රමණයින්ට වඩා වෙනස් වන ලක්ෂණ කිහිපයකි. ඔන්න අපි ලක්ෂණ ටික ලියන්න යන්නේ. ඔයාට ඔයාගෙන් මේව අහන්න. දැන් මේ අපි ලියන ටිකම ඔයාගෙන් අහන්න ඕනේ. එහෙනම් ඒක ලියලා පොතේ ලියාගෙන මම ඔයාලට කියලා දැනගෙන නොලියා ඉන්න ඕන නම් එහෙම අවුලුයි. මේක ඔයා ෆයිනල් එක්සෑම් එකේදී ලියන්න ඕන ඒවා. ලක්ෂණ කිහිපයකින්. අපි ගමු පල්ලට තරු ලකුණු විදිහට. මොනවද අපිට පුළුවන් අර අනිකුත් ශ්‍රමණයින්ට වඩා බෞද්ධ ශ්‍රමණයින්ගේ තියෙන වෙනස? අපි පොදුවේ තියෙන ලක්ෂණත් ගමු හොඳේ. මම ඒකත් ලිස්ට් එකක් දෙන්නම්. ඉස්සලා අපි මේක හඳුනගමුකෝ බෞද්ධ ශ්‍රමණයින්ගේ වෙනස. පළවෙනි තරු ලකුණ. බෞද්ධ ශ්‍රමණයෝ අත්තකිලමතානුයෝගයෙන් හා කාම සුඛල්ලිකානුයෝගයෙන් හා කාමසුකල්ලිකානුයෝගයෙන් යන අන්ත දෙකින් බැහැරව මධ්‍යම ප්‍රතිපදාවක් දරයි. මධ්‍යම ප්‍රතිපදාවක් අනුගමනය කරයි. ඊගාවට තව තරු ලකුණක් ගන්නවා. මොනවාද තියෙන බෞද්ධ ශ්‍රමණුන්ගේ ලක්ෂණ? ශාස්ත්‍රත හා උච්ඡේද දෘෂ්ටියෙන් තොරව
පටිච්ච සමුප්පාද පටිච්ච සමුප්පාද පටිච්ච සමුප්පාද දර්ශනයක් දරයි. දර්ශනයක් කියන වචනේ එච්චර හොඳ නෑ ගම බැලුවේ. පටිච්ච සමුප්පාද ඉගැන්වීම අනුගමනය කරයි. ඒක හොඳයි. ඉගැන්වීම අනුගමනය කරයි. පටිච්ච සමුප්පාද ඉගැන්වීම අනුගමනය කරයි. දර්ශනයක් කියලා ගත්තේ නැත්තේ ඇයි මම? දර්ශනයක් කියලා කියන්නේ දැක්මක් කියන වචනේ. ඉතින් අර බොහෝ විවත් කියන තැන අපිට තියෙනවා බුදුදහමේ කොටස් දෙකක්. එකක් තමයි ආගම, අනිත් එක දර්ශනය. දර්ශනීය පැත්ත ගොඩ දෙනෙක් දන්නේ නැහැ අතට. දර්ශනීය ලොකුටම කියන්නේ දන්නේ නැහැනේ. දර්ශනීය ඔයගොල්ලෝ ඇත්තම දර්ශනීය හදාරනවා. අපි ගොඩක්ම අපි දර්ශනය හදාරන්නේ නැහැ නේද? අපි ආගම තුල තමයි ඉන්නේ. ආගම කියන තැන තමයි අපි නතර වෙලා ඉන්නේ. අපි දර්ශනය හදාරන්නේ නැහැ. සාමාන්‍ය ජීවිතේ අපි කවදාවත් දර්ශනය හදාරන්නේ නැහැ. සාමාන්‍ය ජීවිතේ ආගම තමයි හදාරන්නේ. දර්ශනය කියලා කියන්නේ ශාස්ත්‍රීය පැත්ත. බුදුදහමේ තියෙන ශාස්ත්‍රීය පැත්ත. හරිද? ඒක නිසා දර්ශනීය කියලා කියන්නේ දැක්මක්. ඉතින් බුදුදහම දැක්මක් කියලා කියන්නේ එච්චර සුදුසු නැහැ. විශේෂයෙන්ම පටිසමුප්පාදවාදී දර්ශනීය කියලා කියන තරම් ගොඩක් කරා. දැක්මක් නෙමෙයි පටිසමුප්පාදී කියන්නේ. ස්වභාවයක්. ඒ කියන්නේ ඒක තියෙන ස්වභාවයම නෙමෙයි. දැකීමක් නෙමෙයි. ඒක නිසා ඒ වචනේ එච්චර සුදුසු නැහැ එතන. ඔයාලට ගොඩක් මේක තේරෙයි ඉස්සරහට අපි කරගෙන යන්න පාඩම්. शाश्वत उच्छेद वादयන්ගෙන් නැත්නම් शाश्वत උච්ඡේද දෘෂ්ටියන්ගෙන් වෙන්ව පටිච්ච සමුප්පාද ඉගැන්වීම අනුගමනය කරයි. ඊගාව ලක්ෂණේ දැන් අපි දෙකක් ලියාගත්තා. තව එකක් ලියමු. නිවන අනුගමනය කරන අෂ්ටාර්ය පුද්ගල ලෙස හඳුන්වන අෂ්ටාර්ය පුද්ගල ලෙස හඳුන්වන අෂ්ටාර්ය පුද්ගල ලෙස හඳුන්වන පුද්ගලයන් 8 දෙනෙක් හඳුන්වයි. නෑ පුද්ගලයන් 8 දෙනෙක් සිටි. එහෙම ගන්න. පුද්ගලයන් 8 දෙනෙක් බෞද්ධ ශ්‍රමණ සම්ප්‍රදායේ සිටි. ඔය ලක්ෂණ තුන දැනට ගමු. නෑ තව එකක් ගමු. තව ගන්න පුළුවන්. මේක ඊගාව තරුලක. මෙලොව සහ පරලොව යන උභයාර්ථ යහපත උභයාර්ථ මම මේ වචනම දෙනවා. සමහර විට ඔයා හිතන්නේ මේ වචන බර වැඩි කියලා ඒනට මේවා එනවනේ. ඒ නිසා මේවා දැනගෙන ඉන්නවා. මෙලොව පරලොව යන උභයාර්ථ යහපත වෙනුවෙන් ක්‍රියා කරයි. උභයාර්ථ යහපත වෙනුවෙන් ක්‍රියා කරයි. හරි ඔය ලක්ෂණ හතර දැනට ගමු. තව ඉස්සරහට අපි මේවා විස්තරාත්මකව ගමු මේ පාඩමෙම. උභයාර්ථ කියන්නේ දෙලෝ කියන එකනේ. මෙලෝ පරලෝ. වචනේ අමාරු නැහැ. හැබැයි සමහර විට පේපර් එකේම ආපුවාම හිතාගන්න බැරි මොකද්ද මේ කියන්නේ කියලා නේ. මේකයි මම ඔක විශේෂයෙන්ම වචන දෙන්නේ. හරි. දැන් අපි ගමු අන්‍ය ශ්‍රමණයෝයි බෞද්ධ ශ්‍රමණයෝ අතර තියෙන පොදු ලක්ෂණ. අලුතෙන් පටන් ගන්න මෙහෙම ලියන්න.
දැන් මෙහෙම ලියමු අපි පොඩි ටොපික් එකක් ගමු වාට පැහැදිලිව පේන්නේ. අන්‍ය ශ්‍රමණීන් සහ බෞද්ධ ශ්‍රමණීන්ගේ පොදු ලක්ෂණ කියලා පොඩි අනුමාතිකාවක් ගන්න. ඒක හොඳයි. නැත්නම් එහෙම ඡේද කියවගෙන යන්න බෑ ඔයාලට හොයාගන්නනේ. අන්‍ය ශ්‍රමණ සහ බෞද්ධ ශ්‍රමණ පොදු ලක්ෂණ. අපි ලිස්ට් එකක් දාමු. විස්තර මුකුත් කරන්න ඕනේ නැහැ උතන. එළින්ම මම ලිස්ට් එකක් දෙන්න. කරු ලකුණක් දාන්න. කරු ලකුණක් දාලා ලියන්න. කිසියම් විමුක්තියක් සොයා යන්නන් වීම. කිසියම් විමුක්තියක් සෙවීම. කිසියම් විමුක්තියක් සෙවීම. පළවෙනි කාරණේ කිසියම් විමුක්තියක් සෙවීම. ඒ කියන්නේ දැන් මේ බෞද්ධයින්ගේ නම් නිවන. ජෛනයින්ගේ නම් කේවලක්. කයිවල් ඥාන. අනිකුත් බොහෝ ශ්‍රමණයන් නම් උච්ඡේදවාදී. උච්ඡේදයටපත් වීම. තවත් සමහර අයගේ සාස්වතවාදී. සසර ජීවල ඉවර කරලා දාන්නේ. ඒගොල්ලෝ try කරන විශේෂයෙන් මක්කලි ගෝසාල වගේ ගත්තා. සංසාර සුද්ධවාදයක් ඉදිරිපත් කරා නියා මම කියලා දුන්නේ 84000ක් කල්ප ජීවත් වෙන්න ඕනේ කියලා. ඉතින් පස්සේ යන තියෙන සාස්වතවාද. ඒ වගේ මේ මොනවාම හෝ ශ්‍රමණයෝ පොදු ලක්ෂණයක් තමයි කුමන හෝ විමුක්තියක් මොනවා හරි අවසානයක් බලාපොරොත්තු වන නිෂ්ඨාවක් පිළිබඳව දැකීමක් තියෙනවා. ඒක අපිට බ්‍රාහ්මණ සංස්කෘතියේ දකින්න පුළුවන් නැත්te නෑ. ඒගොල්ලන්ගේ පරම නිෂ්ඨාව වෙන්නේ බ්‍රහ්ම සාවිතාවෙල. මේ ශ්‍රමණින්ගේ ඊට වඩා ටිකක් වෙනස් වෙනවා. කෙනෙක් ගාවට සමීපයට යන එක නෙමෙයි අදහස් කරන්නේ. තුරන් වෙලා යන්නේ නැති වෙලාම යන්නේ. ඊගාවට දෙවනි කරු ලකුණ සංචාරක ජීවිතය. බෞද්ධ ශ්‍රමණයෝ එහෙමනේ. එක තැනක නෙමෙයි හිටියේ. වේළුවනාරාමේ පූජා කරලා පස්සේ තමයි ඔන්න වික්ෂුන් එක තැනක ඉන්න පටන් ගත්තේ. සංචාරක ජීවිතය. දෙවනි එක පිඬුසිඟායාම. අන්නේ ශ්‍රමණයෝ එහෙම කරා. තුන්වෙනි එක පිඬුසිඟායාම. ඊගාවට ආවේනික වස්ත්‍ර දැරීම. ආවේනික වස්ත්‍ර දැරීම හෝ නොදැරීම. එහෙමද? ආවේනික වස්ත්‍ර දැරීම හෝ නොදැරීම. ඊගාවට ලකුණු වස් විසීම. වස් විසීම එහෙම ගන්න. වස් විසීම. වස් වසනවා කියලා කියන්නේ වස් කාලේදී එක තැනක ඉන්නවා. අල්පේච්ඡ වීම. ඊගාට අල්පේච්ඡ වීම. ඊගාව ලක්ෂණය සත්‍ය ගවේෂී වීම. සත්‍ය ගවේෂී වීම. සත්‍ය ගවේෂී වීම. ඊගාතර ලකුණු හිස මුඩු කිරීම. මුඩු කිරීම. හිස මුඩු කිරීම හෝ ඒ කියන්නේ ඔක්කොම ගන්න ඕන මුඩු කිරීම පොදුයි ගොඩ දෙනෙක් අතර කියන එකක් නිසා අපි ඒක විතරක් ගමු. නැත්නම් මුඩු නොකර හිටපු රාවස වගේ ගන්න පුළුවන් හිස මුඩු කරන්නෙම නැතුව හිටපු අයත් හිටියා. ඔළුව හොදන්නෙම නැති අය ඉන්නවා අදටත් ඉන්නවා එහෙම. දැන් කොණ්ඩේ කපන්නෙම නැහැ. එහෙම. ඒක නිසා අර පොදු ලක්ෂණයක් තිබුණා ශ්‍රමණ අතර හිස මුඩු කිරීම. ඒ ඇති. මේ ටික ඇති. ඒ ටික. ඊගාවට අනුච්ඡේදයක් ගමු. සංයුත්ත නිකායේ වික්කක සූත්‍රයට අනුව සංයුත්ත නිකායේ වික්කක සූත්‍රයට අනුව පිඬුසිඟායාමෙන් පමණක් ඔහු භික්ෂුවක් නොවි.
ඔහු භික්ෂුවක් නොවේ. භික්ෂුවක් වීමට නිශ්චිත ප්‍රතිපදාවක් දැරිය යුතුය. නිශ්චිත ප්‍රතිපදාවක් දැරිය යුතුය. හරි. මේ ගාථාව ලියන්න. එතන යටින් ලියන්න ওই ගාථාව හරියටම ලියන්න බලන්න. තේරුම් මම කියන්නම්. මගේ කවුද ඇවිල්ලා නැත්තේ? හෂිනි ඇවිල්ලා නැහැ. හෂිනි ඉන්නවද? නැහැනේ. සල් ඇවිල්ලාද හෂිනි ඉන්නවද? ඊගාවට නැති ඉන්නවා ශෂිනි. ශෂිනි ඇවිල්ලා තියෙනවා. ඊෂා ඉන්නවා. හාජිත ඉන්නවා. ජනනි ඉන්නවා. ජනනි ඉන්නවා හරිද? මේ ඊගාට මේ කවුද දන්නවද? අනුෂ්ක මතකයි නේද ඔයගලන්ට? අනුෂ්ක අර ගිය සතියේ ඉස්සලා සතිය ආවේ අනුෂ්කයා. ඕකට අර මේ කැමරා ඔන් කරගෙන ඉඳලා මම කිව්වනේ අර මම කිව්වනේ දැන්නන්නේ උටේ ඉතින් මම බැලලා කියලා. හරිද? ඌ ගෙලින්ම ගෲප් එකෙන්ම යන්න ගියා. මම ඊට පස්සේ මැසේජ් එකක් දාලා දුන්නා අයි ගෲප් එකේ වීඩියෝ. ඊට පස්සේ සීන් කළාත් වෙනවා මම රිප්ලයි එකක් දාලා දුන්නා. අන්නත් ඉතින් බැලනා ගියා. තාන්නේ ආයෙ පස්සේ ඊයෝ කොහොමද? ඔක තේරිලා ඊ පස්සේ. මම ඉතින් ආයෙ මැසේජ් කර කර කියන්නේ නෑ මොකද එහෙම. මනසේ හිතේ කොහොම හරි මම බැන්නා කියලා. ඒක තමයි මිනිහට උනේ. අයි මං කිව්වනේ මේ කැමරාව ඔන් කරගෙන ඉන්නකොට මම දැක්කනේ පුටුවක ඉඳගෙන ඉන්න නිකන් කියලා ඒක මං කිව්වා. කිව්වනේ මොක් ලියන්නෙත් නෑ මම හරි එහෙම ඒවනම් කමක් නෑ. මම ඉතින් වැඩ නැහැ කියලා මම බැන්නා. ඒක තමයි මිනිහට කොහොම හරි වැදුනේ. අද දැන් අලුතෙන් ගෲප් එකට ගොඩ දෙනෙක් ඇවිල්ලා හිටියා මගෙන් අහලා මම ගෲප් දැම්මා. ඒගොල්ලෝ එන්නේ නැති අය මම ඔක්කොම අයින් කරනවා. මේ දැන් මේ මාසේ අද මේ අදනේ අන්තිම දවසේ මේ සතිය ඇතුළත මම අයින් කරනවා මේ ඉන්නේ නැති කට්ටිය වැඩක් නැහැ තියාගෙන එන කට්ටිය විතරක් මේ ඉන්න 8 දෙනා නම් 8 දෙනා විතරක් තියාගත්තානේ. ආයෙත් මොකටද මේ? උඹර කට්ටිය එනවා ඉස්සරහට බලාගෙන එනවා එන කට්ටිය ඔක්කොම ඉන්නෙත් නැහැ. එහෙම ගානකුත් නැහැ. අන්න ඒක වැඩි. අර මේක හොඳට ෆීල් වෙන්නේ බස් එකේ ගිහිල්ලා කට්ට කාලා අමාරුවෙන් ගිහිල්ලා ඉඳගෙන පැය ගානක් ඉඳගෙන කියන්නේ පැය දෙකක් විතර ක්ලාස් එකේ ඉඳගත්තට ඇත්තටම ක්ලාස් එකේ ඉන්නේ පැයක් විතරනේ. පැයකමාර කුපලෙම කරේ. එහෙම ලොකු කට්ටක් කාලා ආයෙ පැයක් දෙකක් විතර බස් එකේ ඇවිල්ලා එහෙම යන එක තමයි පොඩක් මාර ෆීල් වෙන එක හොඳයි කියලා හිතනවා. මම දන්නේ ඒක හොඳයිද කියලා. මන්ද අපිට එහෙම ওই කාලේ ඉතින් ඔන්ලයින් තිබුණා නම් ඔන්ලයින් එකත් කොහොමද යනවා ක්ලාස්. මොකද ඒක විතරක් පහසුයි. මොකද ඒ දවස්වල මම බස් එකේ ලොකු කට්ටක් යනවා ක්ලාස් යනවා. ඒ ඇයි ක්ලාස් බස් තිබුණේ නැහැ. මම හිතපු දිහාවල. ඒ නිසා සමහර දවස්වල රෑ යන්න වෙන්නේ සමහර යාළුවන්ගේ ගෙවල් වල ගිහිල්ලා තියෙනවා. එහෙම තමයි ගිහලා. ඒක නිසා මට නම් ඒක ලොකු chance එකක් නෝ මේ ඒ කාලේ තිබුණා නම් කියලා හිතනවා දැන්. අර හිතන මම සිංහල විතරයි ක්ලාස් ගියේ යන්න පුළුවන්කම තිබුණේ. වෙනවට ක්ලාස් ගන්න හම්බුන්නේ නැහැ. BC ගියෙත් නැහැ. පාලි ගියෙත් නැහැ. අන්න තිබුණෙත් නැහැ. පාලි ක්ලාස් එහෙම ඉතාලි තිබුණෙත් නැහැ. දැන් නම් මම හිතන්නේ ආන්දරෙන් යනවා නේ පාලි ක්ලාස්. ගොඩක් වෙනවා. මගෙන් මේ නන්ද හඳුරුත් අහුව පාලි ක්ලාස් එකක් වෙනවද කියලා. මට මේ පාලි ක්ලාසස් කරන අපේ බැච් එකේ හඳුරු කවුරුත් කරන්නේ නැහැ පාලි. ශිෂ්‍යෝ නැහැනේ ගොඩක්. පොඩ්ඩක් ඉන්නවනම් මේ නන්ද හඳුරු පොඩ්ඩක් කියන්න. උත්සාහ හඳුරු මුලහාර හඳුරු පාලි කරන්නේ නැහැ මචං සංස්කෘත නේද කරා දෙන්නවා. බුද්ධ සරහඳුරු සංස්කෘත නේද? මේක ලියන්න එතකම මේ කතා කරන්නේ. මේක ලියන්න. නෑ සර් පාලි කරන්න. අර නන්ද හඳුරු ක්ලාස් එකක් වෙනවන්න පොඩ්ඩක් කියන්න. පාලි ක්ලාස් එකක් වෙනවා. පාලි ක්ලාස් එකක්. 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 පාලි
ඔන්ලයින් නම් කරන්නේ නෑ සර්. ඔන්ලයින් කරන් ෆිසිකල් එකට යන්නේ ආ එහෙනම් බෑ විමල සර් හඳුරොත් එහෙමද ඔන්ලයින් නෙමෙයි විමල සර් හඳුර ඔය වැඩලද මන්ද බෝඩි විජාවට තේරියක් දන්නේ නැහැ ඉන්නවා නෑනේ විමල සර් සංස්කෘත මම හිතන්නේ කරන්නේ ඔබ සබ්ජෙක්ට් දෙකක් ඈ අනිවාර්යෙන් කැම්පස් යන්න ඉතින් යන්න පුළුවන් මේ සබ්ජෙක්ට් මොනවද මේ කරන්නේ මේ බුද්ධ සර් හඳුර සිංහලයි BC පාලි නේද ඔව් සර්. ඔව් මේ තුන සුපිරි සබ්ජෙක්ට් තුනක් විශේෂයෙන් පාලියක කියන හැන්නම් එහෙම හරි අපරාධ යන්න පුළුවන් අනිවාර්යෙන් යන්න පුළුවන් ඒ තුනක් දාන්න අනිවාර්යෙන් මොන රෑන්ක් එකවත් 200 පල්ලෙහා තියෙනවනම් යන්න පුළුවන් 200 පල්ලෙහා ගන්න රෑන්ක් ගන්න පුළුවන් 200 පල්ලෙහා මේ පාලිත් එක්ක ගන්න පුළුවන් පාලි වලට අනිවාර්යෙන් ඒකක් දාන්න ඕනේ සංස්කෘතත් එහෙමයි අපේ බැජ් එකේ හිටිය ආඳුරවරු මේ සංස්කෘත C තේරා දෙන්න සංස්කෘත C කොහොමද සබ්ජෙක්ට් එක හිතා ගන්න පුළුවන් හරි ලියුව නේද මේක තේරුම ලියමු යම් පමණකින් අනුන් සිඟන්නේද තේරුම මේක යම් පමණකින් අනුන් සිඟන්නේද එපමණකින් භික්ෂුවක් නොවේ අකුසල ධර්මයන් සමාදන්ව සිටින තෙක් ඔහු භික්ෂුවක් නොවේ යමෙක් සසුනේ පිනපව බැහැර කොට වසන ලද බඹසර ඇතිව නුවණින් දැක හැසිරේද හෙතෙම ඒකාන්තයෙන් භික්ෂු නම් වේ නැත්නම් භික්ෂුව කියේ. හෙතෙම ඒකාන්තයෙන් භික්ෂුවකි. හරි. අලුත් ඡේදයක් ගන්න. බුදු සමයේ ආරම්භයත් සමග වෙනම ඡේදයක්ද? ඔව් අලුත්. අරකේ තේරුම උඩුකම ඇතුළේම ලියන්න. අර උඩ අපි දැන් ලියමු තේරුම තියෙනවා නේද අර ගාථාවේ. ඒ තේරුම අනිවාර්යයෙන්ම උත්තරවල ලියද්දි යුගල උඩුකම ඇතුළේම පෙන්වන්න ගාථාවත් අනිවාර්යයෙන් යුගල උඩුකම දාලා උද්දෘතේ අරන් පෙන්වන්න. ඒවා සමහර අය බලනවා. ඉතින් දැන් සාමාන්‍ය සිංහල පිළිබඳ ලොකු දැනුමක් තියෙන ගුරුවරයෙක් නම් ඔයාගේ පේපර් එක බලන්නේ එයාට මාර්කිස් ස්කීම් එකේ නැති වුණත් සිංහල වල කොහොම අපි දන්න උඩුකමා දාන උද්දෘතයක් ගත්තොත් අනිවාර්යයෙන් ඒක තියෙන්න ඕනේ කියලා. එතකොට ඒක එයාගේ ඔළුවේ තියෙනවා. නිකන් සාමාන්‍ය කෙනෙක් නෙමෙයි අතන බලන්නේ. පේපර් බලන්නේ නේ. එතකොට ඒක බොහෝ දුරට මාර්කිස් ස්කීම් එකේ මේ උඩුකමා දාලා තියෙන්න ඕනේ ඒවා මේවා කියලා නැති වුණාට බලන කෙනාට තියෙනවා අයිතියක්. එයාට ස්වාධීනව එතන තීරණ ගන්න පුළුවන් උත්තරයක්. ඒකද උත්තරයේ තියෙන අන්තර්ගතයේ මාර්කිස් ස්කීම් එකෙන් බලන්න බෑ.
මාවිස් මෙහෙන් දෙන්නේ පොයින්ට් විදිහට මෙන්න මේ ටික ලියවිලා තියෙන්න ඕනේ කියන ටික විතරයි. එතකොට ඉතුරු ටික තියෙන්නේ ගුරුවරයා. ඒක නිසා අපි අර සමහර දේවල් නොහිතා හිටියට ඒ දේවල් ගොඩක් වෙලාවට පේපරේ අපේ ලකුණු වලට ගොඩක් වැදගත් වෙනවා. හොඳම උදාහරණය මගේ fourth year results campus එකේ. campus එකේ fourth year result මම එතකොට classes වල whole classes වලත් බහැරන් වැඩ කරනවා කොරෝනා වලට කලින්නේ. කොරෝනා මුල්ද බෝම්බ ගහලා තින්න දවස්. ක්ලාස් 19. එතකොට මේ මට පාඩම් කරලා කොහොමද වෙලාවක් තිබුණේ. උදේ ගියාම හවස වෙන්නේ එහෙම ඉන්නේ සමහර දවස් රෑ. හැබැයි මේ එක්සෑම් එකේදී මම අන්තිම කාලේ හොඳට හුරු වෙලා තිබුණා. අර ටෙස්ට් එහෙම නෑ ඉන්න. හොඳට රිසල්ට් ඔක්කොට තිබුණේ නෑ. fourth year එකේදී මම හොඳට හුරු වෙලා තිබුණා කොහොමද බලන කෙනා මේක බලන්නේ කියන එක. එයා මොනවද අදහස් කරන්නේ. මට හොඳට තේරුණා උත්තර එක ගොඩේ එක එල්ලේ ගොඩාක් විස්තර ලියන එක නෙමෙයි වැදගත්. හොඳට ඉඩ අරගෙන මම කියන්නේ කැම්පස් එකේ විතර බලන එක ගැන තමයි මම කියන්නේ. ඒක මෙතනට ආදේශ කරගන්න පුළුවන්. හොඳට ඉඩ අරගෙන කරුණු පැහැදිලිව පෙන්නමින් කළු පෑනයි නිල් පෑනයි දෙකම පාවිච්චි කරමින් නිල් පෑනින් උද්දෘත ටික ලියාගෙන නිල් පෑනින් ඡේද ටික ලියාගෙන යන ගම උද්දෘත හැම එකක්ම කළු පෑනින් මම ගත්තා. පෙන්නුවා. උද්දෘත හැම එකක්ම උඩුකමා දාලා ලස්සනට පැහැදිලිව උත්තරය ඇතුළේ පෙන්නුවා. ඉලක්කම් ලස්සනට දැම්මා. මේ දේවල් බොහෝ වෙලාවට බලපාලා තියෙනවා රිසල්ට් එක වැඩි වෙන්න. අර මුල් කාලේ ප්‍රශ්න එකේ මම එහෙම ලිව්වේ නෑ. නමුත් මම පාඩම් කරලා ලිව්වා. fourth year එකේ පාඩම් කරන්න නම් දුන්නේ නැහැ. third second year third year පාඩම් කරා. second year අම්බාට පාඩම් කරා. හොඳට නිදහසක් තිබුණා. වැඩ මුකුත් තිබුණෙත් නෑ. විතර පාඩම් කළා ලිව්වා. ඒ වුණාට ඊටත් වඩා හොඳම රිසල්ට් එකක් ගන්න fourth එකේ ඒමයි තියෙන්නේ ඔක්කොම. සම්පූර්ණයෙන් ඔයගොල්ලෝ මේ ළඟ දාලා තිබ්බ ඉන්ඩිස්ටන්ස් කොමේදී ඒකට හේතුව තමයි අරක බොහෝ වෙලාවට මම හිතනවා මම දන්නෝනේ මම ලියපු විදිහ ගැන බොහෝ වෙලාවට අර මම ලියපු විදිහ උද්දෘත ලියපු විදිහ කරු ලකුණු දාලා කරුණු 1 2 3 කියලා ගොනු කරලා ඡේද බොහොම පොඩි ඡේද ලොකු ලොකු ඒවා නෙමෙයි ලොකුවට නිල් පෑනින් පුරවලා තනි පිටු ගණන් ඡේද ලිපේ නෑ ඊටම සරල පොඩි පොඩි ඡේද ඒ ක්‍රමයට තමයි මම වට නෝට් එක දෙන්නේ මේවා දීලා තියෙන නෝට් වල මම කවදාවත් ලොකු ඡේද දීලා නෑ නෝ හැම ඡේදයක්ම ඊටම පොඩි කරුණක් තියෙනවා ඊට පස්සේ ඡේදයක් ඊට පස්සේ කරුණක් එහෙම යනවා ඕක තමයි මම හිතන්නේ බලන් කියවන කෙනෙක් හරිම පහසුයි ඔව් නිකන් හිතලා බලනකොට තනි ඡේදයක් තියෙනවා තනි පිටුවක් ඇති ඔඩුවරි දෙනවා මේක දැක්කම කොහෙන්ද කියවන්නේ මේක මොකද්ද මේ කියන්නේ කොහෙන්වත් බලලා තේරුම් ගන්න බෑ කියවන්නම ඕන මොකද්ද තියෙන්නේ කියලා වටි පිටින් බලලා කියන්න බෑ ඔයාගේ නෝට් එක දැන් ඔයාලා ගොඩින් ලියාගෙන යනවා නම් ඔයාට පුළුවන් නෝට් එක දිහා බලපු ගමන් මේ තියෙන කරුණු ටික මෙන්න මේ ටික මේ පාඩම මේක කියලා කියන්නේ හැබැයි අර එක පොඩේ ඡේද කියලා තිබුණා නම් ඒක කියවන්න ඕනේ නිල් පෑන විතරයි පාවිච්චි කරන්නේ කළු පෑන පේනවත් නැහැ ටිකක්වත් නැහැ තනිකර නිල් ගොඩක් මොනවා වෙයි කොච්චර අකුරු ලස්සන වුණත් ඒක කියවන්න ඕනේ යාට අදහස ගන්න ඇතුලේ තියෙන දේවල් හොයාගන්න නේද සම්පූර්ණ වැඩේ තමයි පොඩි පොඩි ඡේදත් එක්ක කරුණු ලස්සනට වෙන වෙනම පෙළ ගැසලා පෙන්නන එක. එයා ඡේද කියවන්න ඕනේ නැහැ. මේ පුදු අකුරු කියවන්න ඕනේ නැහැ. එයාට ඒක තියෙන දේවල් තේරුම් ගන්න. බලපු ගමන් එයා දන්නවා මොකද සාමාන්‍යයෙන් නෙවෙයි. අවබෝධයක් තියෙනයිනේ කරුණු දැක්ක ගමන් එයා දන්නවා මෙයා ලියවිලි මේක. ඒතර එයා ලොකුවට කියවන්න try කරන්නේ නැහැ. වාට ලකුණු ටික අනිවාර්යයෙන්. මේවා ටිප්ස්. ඒ කියන්නේ අරහිම ලිව්වහම ලකුණු හම්බෙන්නේ නැහැ කියන එක නෙමෙයි. ඊට වැඩිය මේක ගොඩක් වැලි. මොකද අරක කියවන්න ඕනේ කියවලම තේරුම් ගන්නවා. ඒක බලන කෙනාට ලොකු අසහනයක්. අමාරුයි. මේක පහසුයි. මේකටත් මතක තියාගන්න උත්තර ලියද්දිත් මම මේක බලනවා. හරි. ඉස්සරහට මම උත්තර බලද්දි ඒ ගැනත් මම කියන්නේ. ලියාගෙන යන්න. බුදු සමය ආරම්භයත් සමග අන්‍ය ශ්‍රමණ කණ්ඩායම් වල පරිහානිය ඇති විය. පරිහානිය ඇති විය. ප්‍රසාදයේ දනවන ආධ්‍යාත්මික හා ප්‍රසාදයේ දනවන ආධ්‍යාත්මික හා බාහිර ලක්ෂණ නිසා
බොහෝ ජනයා බුදු සමය බුදු සසුනට බොහෝ ජනයා බුදු සසුන වෙත බොහෝ ජනයා බුදු සසුන වෙත ආකර්ෂණීය විය. ආකර්ෂණීය විය. ඒ බව මජ්ක්‍ධිම නිකායේ චූල සීහනාද සූත්‍රයෙන් මනාව පැහැදිලි වේ. චූල සීහනාද සූත්‍රයෙන් මනාව පැහැදිලි වේ. ඔය චූල සීහනාද සූත්‍රය කියන එක විශේෂ කරගන්න. එතන කියන්නේ highlight කරගන්න, කළු පෑනින් ලියන්න. ඔයා නෝට් එක බලද්දී ඔයා ටක් ගාලා ફોකස් වෙන විදිහට මේක ඕනි මට මේක විශේෂයි කියලා මොලේට දෙන්න ඕනේ මේකේ සිග්නල්. නිකම්ම එක දිගටම කියගෙන යනකොට එයා සාමාන්‍යයෙන් හැම මොලේ ස්වරූපය තමයි සාමාන්‍යයෙන් අනිත් ඒවා වගේම ඔහි කියවගෙන යන එක විතරයි. හැබැයි අපි ඒක අර highlight කරන එකේ විශේෂත්වයක් තියෙනවා. අපි highlight වෙන්න අරගෙන හරි කළු පෑනින් හරි මොනවාරි highlight කරනවා නේද? ඒතර ඒක මොලේට ගොඩක් වෙලාවට සිග්නල් එක දෙනවා මේක ඕනි මේක විශේෂ දෙයක්. අපි highlight කරනවා නම් කරන්නේ විශේෂ දෙයක් කියලා අපි මොලේට දෙනවා. එතකොට අර highlight කරපු point එක මතක තියෙනවා. ඒ ටික මොලේ විසින් මතක තියාගෙන ඉන්නවා යම් කාල සීමාවක්. ඒක මේක මනෝවිද්‍යාත්මක අනිවාර්ය කාරණයක්. වෙන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ අපි ගොඩාක් වෙලාවට මේ ඡේදයක් කියවගෙන යද්දී ඒ ඡේදෙ තියෙන ඔක්කොම මතක නැති වුණාට විශේෂ තැනක් තියෙනවා මොකක් හරි. තද කළු වකුරෙන් හරි මොකක් හරි විශේෂ තැනක් ફોකස් කරලා ඒක ටංගල මතක් වෙනවා. අනිත් ඒවා අපිට මතක් කරන්න බෑ. ඒක ඔයාලට ප්‍රායෝගිකව අතින්දල යන්න. නිසා highlight කරන එකේ ලොකු දෙයක් තියෙනවනේ. මජ්ක්‍ධිම නිකායේ චූල සීහනාද සූත්‍රයේ පැහැදිලි වෙනවා. එතනින් අපි පල්ලට ගමු මේ සූත්‍රය ඇතුලේ වෙන දේ. ඒක ටිකක් පැහැදිලි ඔයාලට හොඳට ફોකස් වෙන විදිහට ලියා ගන්න. උඩුකම ඇතුලේ මම ලියාගමු සූත්‍රයේම සිංහල පරිවර්තනයක් ඔන්න මම දෙනවා. මෙන්න මෙහෙම ලියන්න උඩුකම ඇතුලේ. ගෞතම බුදුන්ගේ ශ්‍රාවකයන් පමණද ශ්‍රමණ? ගෞතම බුදුන්ගේ ශ්‍රාවකයන් පමණද ශ්‍රමණ? මොකක්ද සර්? ගෞතම බුදුන්ගේ ශ්‍රාවකයන් පමණද ශ්‍රමණ? ඇයි අපි ශ්‍රමණ නෙමෙයිද? ඇයි අපි ශ්‍රමණ නොවේයිද? උඩුකම ඇතුලේ ඉන්න ඕනේ මේක. සූත්‍රයෙන් අරගන්න දෙලින්. ඇයි අපි ශ්‍රමණ නොවේයිද? යයි අන්‍ය තීර්ථක ශ්‍රමණයන් ජනතාවගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ බුදුන් වහන්සේ මෙසේ පිළිතුරු දුන්සේක. මේක ගාථාවක් විදිහට ලියන්න එපා. පාඩයක් විදිහට ලියාගෙන යන්න. ඉදේව වික්කවේ සමනෝ ඉද චතුත්ථෝ සමනෝ චතුත්ථේ නැහැ ප්‍රයි ඉදේව වික්කවේ සමනෝ ඉද ද්විතියෝ වෙනවා. ඉද ද්විතියෝ
ඉද කම තමයි ඉද තුතියෝ තතියෝ තෘතිය කියන්නේ සංස්කෘතියෙන් තතිය කියන්නේ පාලියෙන් තතියනේ තතියෝ ඉදේ වික්කවේ සමනෝ ඉද ද්විතියෝ සමනෝ ඉද තතියෝ සමනෝ එකමයි මොනෝ ඉද චතුර්ථෝ සමනෝ අමාරුටක් නෙමෙයි ඒක එකමයි තියෙන්නේ අර වචනයක් විතරයි වෙනස් වෙන්නේ චතුර්ථෝ කියන එක බැඳි අකුරෙන් ගන්නේ චතුර්ථෝ කියනකොට මහ ප්‍රාණතය නෙමෙයි චතුර්ථෝ තතියෝ සමනෝ ඉද චතුර්ථෝ සමනෝ ඔව් මේකේ අදහස සිංහලෙන් ලියන්න ඕන ඒක උඩුකම ඇතුලේ ඉන්නවා මහණෙනි මහණෙනි කියනකොට ආලපන නිසා ක්‍රමාවක් මහණෙනි දන්තජ තමයි මේ කියන තැන ආලපන විභක්තිය අග නයන්න දන්තජ මහණෙනි ප්‍රථම ශ්‍රමණයාත් වරහන් ඇතුලේ සෝවාන් කියලා කියනවා ප්‍රථම ශ්‍රමණයා සෝවාන් මහණෙනි ප්‍රථම ශ්‍රමණයාත් අල්තයන් ප්‍රථම ශ්‍රමණයාත් වරහන් ඇතුලේ සෝවාන් දෙවන ශ්‍රමණයාත් දෙවන ශ්‍රමණයා වරහන් ඇතුලේ සකෘදාගාමි සකදාගාමි කියලා කියන්නේ සකෘදාගාමි කියලා කියන්නේ සංස්කෘතිය සකදාගාමි කියලා තමයි පාලියෙන් කියන්නේ සකාරාංශයේ ඉන්නේ සෝරි ගැටයල පිළිගන්නේ සංස්කෘතියෙන්නේ සකදාගාමි කියන එක තමයි සකදාගාමි සකා නෙමෙයි සක තෙවන ශ්‍රමණයා කියන්නේ අනාගාමී සිව්වන ශ්‍රමණයා ඒ කියන්නේ අරහත් සිව්වන ශ්‍රමණයා අරහත් අරහත් මේ සසුනේහිය හරි නේද එහෙනම් ඔන්න අනුච්ඡේදයක් ගන්න අනේ ඔව් අනුච්ඡේදයක් ගන්න ඊට පස්සේ මොනවද කියන්න බුදුදහම යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුරූපව නිවන එකම අරමුණ කරගත් දහමකි. නිවන එකම අරමුණ කරගත් ප්‍රතිපත්තිමය දහමකි. නිවන එකම අරමුණ කරගත් ප්‍රතිපත්තිමය දහමකි. ප්‍රතිපත්තිමය දහමකි. මෙම දහමේ මාර්ගය සහ ඵල අනුගමනය කරන මෙම දහමේ
මාර්ගය අනුගමනය කරන ඵල ලැබුවෝ. මාර්ගය අනුගමනය කරන හා ඵල ලැබුවෝ. ඵල කියන්නේ මහ ප්‍රාණ ඵල. ඵල කියන්නේ ඵල. මාර්ගය අනුගමනය කරන හා ඵල ලැබුවෝ කොටස් 8කි. කොටස් 8කි. ඔවුන් අෂ්ටාර්ය පුද්ගල මහා සංඝයා ඔවුන් අෂ්ටාර්ය පුද්ගල මහා සංඝයා ලෙස හඳුන්වයි. ලෙස හඳුන්වයි. මෙහිදී විදසුන් වඩන පුද්ගලයා විදසුන් වඩන පුද්ගලයා විදසුන් වඩන පුද්ගලයා සමග පුද්ගලයන් 12 දෙනෙකි. පුද්ගලයන් 12 දෙනෙකි. හරිද? අපි මේක chart එකක් විදිහට ගමු. අනේ මේ පොඩ්ඩක් ලියා ගන්නකෝ. මෙම පිරිස් ඒකටම ලියන්න පොඩ්ඩක්. මෙම පිරිස් වෙනත් භවයක උපත ලැබුවත් පංචශීලයේ කඩ නොකරයි. පංචශීලයේ කඩ නොකරයි. එනිසා පංචශීලයට මේක highlight කරගන්න. එනිසා පංචශීලයට අරියකාන්ත සීලය. අරියකාන්ත කියලා තියෙනවා අරියකාන්ත කියලා. පංචශීලයට අරියකාන්ත සීලය ලෙස හඳුන්වනවා. පංචශීලය අරියකාන්ත සීලය ලෙසද හඳුන්වයි. හරි නේද? එම පුද්ගලයෝ 12 දෙනා මෙසේය. මේක අනිවාර්යෙන් ගන්න ඕනි. තරු ලකුණු දාලා ඔව් එහෙම ගමු. දැන් මේක කොහොමද ලියන්නේ කියලා මම මේ කල්පනා කරේ රස හතර ගත්තොත් නෑ. දිග හතර ගත්තොත් ඉඳ ඇති ඒක ඔයගලන්ට. PCR එකකින් මෙදුවා නම් කිසිම අවුලක් නෑ. පොඩි පොතකින් හොදුවොත් නම් ගොඩක්ම මදි. අංක 1 සෝවාන් වීමට විදසුන් වඩන්නා කියලා ලියලා
තියෙනවා. පල්ලට ලියනවාද එක දිගටම ලියනවාද කියලා මම කල්පනා කරා. ඔව් එහෙම ලියමු. නැත්නම් එහෙම අපිට සංගල වරහණක් ගහලා මේකේ අෂ්ටාර පුද්ගල කට්ටිය වෙන් කරලා අඳුර ගන්න බැරි වෙනවා. ඒ නිසා අපි එහෙම කරමු. පල්ලටම ලියමු. අංක 2 සෝවාන් ඊට පස්සේ සකදාගාමි වීමට අරකම තමයි සකදාගාමි වීමට විදසුන් වඩන්න. උතන්ට මේ මෙන්න මෙහෙම දෙකක් දාගත්තා නම් හරි. උඩ ඒකම තමයි කියලා අපි ඔය කියන්නේ. ඊට පස්සේ අනාගාමී වීමට විදසුන් වඩන්න. 4 අරහත් වීමට රහත් වීමට කියලා ගත්තොත් කමක් නැහැ. අරහත් කියලාම ගමු. අරහත් වීමට විදසුන් වඩන්න. 5 වෙනි කෙනා සෝවාන් වීමට මාර්ගය සෝවාන් මාර්ගයට බැසගත්. සෝවාන් මාර්ගයට බැසගත්. 6 වෙනි කෙනා සකදාගාමි මාර්ගයට බැසගත්. හරි. අනාගාමි මාර්ගයට බැසගත්. 8 වෙනි කෙනා අරහත් මාර්ගයට බැසගත්. මාර්ගයට බැසගත්. 9 වෙනි කෙනා සෝවාන් ඵලලාභී. සෝවාන් ඵලලාභී. 10 සකදාගාමි ඵලලාභී. කොහොම 12ම ලියා ගන්න. අනාගාමි ඵලලාභී 12 අරහත් ඵලලාභී. නේද? ඒක පැටලෙන්නේ නැහැ නේ. අවුලක් කියන්නේ පැටලෙන්නේ නේද නැහැ. එකම තමයි තියෙන්නේ. 4 4 යන්නේ. ඊට පස්සේ මෙන්න මේ මෙතන තියෙන 8ට සංගල වරහණක් ඉස්සරහෙන් ගහලා අෂ්ටාරි පුද්ගල මහා සංඝරත්නය කියලා ලියන්න. එතකොට හරි. chart එක ගොනුම ගහන්න බැරි නිසා තමයි මම ඔහොම ගත්තේ. ඔය 5 වෙනි එකේ ඉඳලා 12ට එනකම් සංගල වරහණක් ගහලා ඉස්සරහෙන් අෂ්ටාරි පුද්ගල මහා සංඝරත්නය. දැන් ඔය ඇයි විදසුන් වඩන කෙනා මහා සංඝරත්නය කොටට ගන්නේ නැත්තේ? දැන් අපි ගොඩක්ම දකින්නෝ දැන් හාමුදුරන්ට එහෙමනවා ඔය ගොඩක්ම දන්නවා මේ ගෙදර දානයක් දේවල් වල දාන එහෙම දෙනකොට ගොඩක්ම අපි දන්නවා අෂ්ටාර පුද්ගල මහා සංඝරත්නයට තමයි මේක පූජා කරන්නේ. ආනන්ද නන්ද රාහුල කුමාර කස්ප ආදී වික්ෂුන් ඒ පරම්පරාවෙන් පැවතෙන වික්ෂුන්ට තමයි මේ දානෙ දෙන්නේ කියන අදහසනේ ඔය සංඝරත්නය කියන අදහස උතන තියෙන්නේ. මහා සංඝයා කියන්නේ ඔය පාරම්පරික වර්තමාන අනාගත අතීත ත්‍රි කාලයේම වික්ෂුන් කියන අදහස තමයි ඔය මහා සංඝයා කියන අදහසේ තියෙන්නේ. මෙතනදී විදසුන් වඩන පුද්ගලයා බොහෝ වෙලාවට වික්ෂුවක් නොවෙන්නත් පුළුවන්. හැබැයි මාර්ගයට බැසගත්ත කෙනා අනිවාර්යෙන් පැවිදි වෙලා ඉන්නේ. ඒ කියන්නේ පැවිදි දිවියක් අගාරික දිවියක් තමයි ගත කරලා තියෙන්නේ. يعني ඒකට ප්‍රවිෂ්ඨ වෙලා ඉන්නේ.
කොටිම කියනවා නම් පැවිදි ජීවිතයක් තමයි ගත කරන්නේ. විදසුන් වඩන පුද්ගලයෝ පැවිදි ජීවිතයක් ගත නොකර ඉන්න පුළුවන්. ගිහි වෙලත් විදර්ශනා වඩනවා. සෝවාන් වීම සඳහා විසාකා වගේ අය සෝවාන් වුණේ ගිහි ජීවිතයේ තුනේ. ඒතකොට ඒගොල්ලෝ ඵලලාභීන් හැබැයි. ඒගොල්ලෝ ඵලලාභී. සෝවාන් ඵල. එතකොට ඒගොල්ලෝ මේ කියන කොටසට අයිති වෙනවා. නේද? ඵලලාභීන් කියන කොටසට අයිති වෙනවා. මහා සංඝයා කියන කොටසට වැටෙනවා. අන්න ඒකයි තියෙන විශේෂත්වය. සමස්තයක් විතර ගත්තා. හරි නේද? මේ ටික ලියාගන්න ඇති කියලා මම හිතනවා. දැන් වාගේ ඕකට අදාළව ප්‍රශ්න වැටෙනවා. ඒකයි ඉතින් ඕක කොහොම chart එකක් ගහලා දෙන්නේ. ඕකට අදාළව ප්‍රශ්න එනවා. අපි මේ මාතෘකාව ඉවර කරමු. තව අඩුවක් තියෙනවද ඔතන මොනවා හරි? නෑනේ. ඔයාට මෙහෙම ප්‍රශ්නයක් આવුත් බලන්න ලියන්න පුළුවන්ද කියලා මේ බලන්න. අන්‍ය ශ්‍රමණීන් සහ බෞද්ධ ශ්‍රමණීන් අතර තියෙන විශේෂ ලක්ෂණ නැත්නම් සමානතාවයන් ලියා දක්වන්න. අන්‍ය ශ්‍රමණීන්ගෙන් බෞද්ධ ශ්‍රමණීන් වෙනස් වන්නේ කෙසේද පැහැදිලි කරන්න. අන්‍ය ශ්‍රමණීන් සහ බෞද්ධ ශ්‍රමණීන් අතර තියෙන විෂමතාවයන් තුනක් ලියා දක්වන්න, දෙකක් ලියා දක්වන්න. පොදු ලක්ෂණ ශ්‍රමණීන්ගේ පොදු ලක්ෂණ තුනක් ලියා දක්වන්න, දෙකක් ලියා දක්වන්න හරි උනාද? මේ කියන ප්‍රශ්නට උත්තර දෙන්න තියෙනවනේ වතාව නෝට් එක. ඊට ලියන්නත් රචනා ප්‍රශ්නයකට ප්‍රමාණවත් විදිහට ආගාතවත් තියෙනවා. එහෙනම් අපි ඒක ඉවර කරමු මෙන්න මෙහෙම. ඡේදයක් අරන් ඉවර කරන්න. ඉහත කරුණු අනුව බෞද්ධ ශ්‍රමණ පිරිස යනු ඉහත කරුණු අනුව බෞද්ධ ශ්‍රමණ පිරිස යනු අනෙක් ශ්‍රමණ සම්ප්‍රදායන්ට වඩා අන්‍ය ශ්‍රමණ සම්ප්‍රදායන්ට වඩා ආධ්‍යාත්මික හා බාහිර වශයෙන්ද ප්‍රතිපත්තිමය වශයෙන්ද වෙනස් බව හඳුනාගත හැකියි. දැන් අපි උතන බාහිර ගැන ලොකුට කතා කරේ නෑ නේද? බාහිර වෙනස්කම මොකක්ද කියලා. අනික් ශ්‍රමණයෝයි බෞද්ධ ශ්‍රමණයෝ අතර තියෙන බාහිර වෙනස්කම මොකක්ද? එහෙම අපි දැන් මේ පාඩම ඇතුලේ එහෙම මාතෘකාවක් නෑ. එහෙම කොටසක් කතා කරන්නේ නෑ. නමුත් ඔයා දැනගෙන ඉන්නවාට ඒක ගැන පොඩි අදහසක් ඉන්න ඕන. මොනවද බාහිර ස්වරූපය? අනික් ශ්‍රමණයොත් එක ගත්තාම මොනවද අපිට කියන්න පුළුවන්? කතා කරමු පොඩ්ඩක්. මොකද හිතන්නේ රාජ්‍යත අහඳු දෙන්නම තිවංක නෙත්නි දෙන්න කිව්වනේ. ජනනී දීෂා මොකද හිතන්නේ? බාහිර වෙනස කියන්නේ ආධ්‍යාත්මික වෙනස. බාහිර වෙනසයි මම ඉස්සලා කියන්නම්. ආධ්‍යාත්මික කියන්නේ අපේ මනස ගොඩනගාගෙන තියෙන විදිහ. අපි දැන් බෞද්ධ නම් බෞද්ධ සෝවාන් සකදාගාමී අනාගාමී මාර්ගීත විදර්ශනාව වඩනවා. අපේ මනස සකසාගෙන තියෙනවා. ආධ්‍යාත්මික අතුලාන්තේ. බාහිර කියලා කියන්නේ පිටි. අපි අඳින පළදින විදිය, කන බොන විදිය මේ දේවල්. මේ මං හන්නේ අනෙක් ශ්‍රමණීන්ගෙන් බෞද්ධ ශ්‍රමණීන්ගේ තියෙන බාහිර වෙනස. දැන් ආධ්‍යාත්මික වෙනස්කම අපි කතා කරන්නේ මෙතන සෝවාන් සකදාගාමී අනාගාමී හරියට කියන්නේ අභ්‍යන්තර වෙනස. ආධ්‍යාත්මික වෙනස. බාහිර වෙනස මොකක්ද? අනිත් එකක් නෙමෙයි. ඉතින් ගොඩාක් අපිට කියන්න පුළුවන්.
මොනවද ඔයාලට කියන්න පුළුවන්? එන්නේ නැද්ද අදහස? රජිත කොල්ලා මොකද කියන්නේ? ඒ කියන්නේ අනිත් කට්ටියට වඩා හොඳට ඉන්නවා ශ්‍රමණීන් බෞද්ධ ශ්‍රමණීන් අනිත් ශ්‍රමණීන්ට වඩා කොහොම ඉන්නවා කියලාද ඔය කියන්නේ? කියන්නේ මොකක්ද අර්ථවත් කරන්නේ? ඒ කියන්නේ ඇඳුමෙන් පැළඳුමෙන් වුණත් ගමනින් වුණත් ශාන්ත බවක් තියෙනවා නේද අනිත් කට්ටියට වඩා ඒ කියන්නේ නිගණ්ඨනාට නිර්වස්ත්‍රවනේ හිටියේ සර් එතකොට බෞද්ධ භික්ෂූන් එහෙම නැහැනේ එතකොට සමාජයේ පිළිගැනීමක් තිබ්බා හොඳයි. ඒක හොඳයි. ඒක හොඳ උත්තරයක්. තවමුණක් තියෙන බාහිර වෙනස්කම්. ඉස්සරවුල් බාල ප්‍රියමනාප ස්වරූපයෙන් සංසුන් ඉරියව්. ඉස්සරවුල් බාම කියන කාරණේ නම් හැබැයි ඕක සංස්කෘතියත් එක්ක නේද හාමුදුරුවෝ? බෞද්ධ සංස්කෘතිය තමයි. ඉස්සරවුල් බෑම කියන කාරණේ දැන් අර පොදුවේ ಭಾರತය ඇතුලේ කරපු ක්‍රියාවලියක් නේ ඔය මේ ඉස මුඩු කරනවා කියන එක. නමුත් සමහර වික්ෂුන් හිටියා ඉස මුඩු නොකරම හිටපු වික්ෂුන් හිටියා. මට නම් කීපයක් ඒකට එනවා. කාටද මතක නම් මට කියන්න හාමුදුරුවන්ට මතක. ඒ වගේ වික්ෂුන් හිටියා බුද්ධ කාලේ මේ ඉස්සරවුල් වමාගෙන හිටපු අය හිටියා. එහෙම නැති අයත් හිටියා ඒක අර මේ හැබැයි බුදුදහමේ දැන් හිස මුඩු කිරීම හා සම්බන්ධ කාරණා කියනවා තමයි. හිස් කැපීම අපි දන්නවා කේසා ලෝමා නකා දන්තක අපිව කරනවානේ. භික්ෂුණීන් කරනවානේ. ඒක අර සංස්කෘතියත් එක්ක ගොඩාක් දුරට පසුකාලීනව සම්බන්ධ වෙච්ච දෙයක්. බාහිර අනන්‍යතාවය ඇතුළේ බුදුහාමුදුරුවෝ ක්‍රිස්තියානි පිළිබඳව වැඩිව ක්‍රියා කරපු අවස්ථා අපි දකින්න නැහැ. දැන් නිකාය අතර ගත්තත් අපි දන්නව නේද? දැන් සියන් නිකාය ගත්තොත් මේ ඇයි දැන් ගානවා සහ මේ කෙස් රැවුල් අනිවාර්යෙන් ගොඩක්ම කපලා තමයි ඉන්නේ. ගොඩ වවන්නේ නැහැ අතට. ඒතර ඒ වගේ. තානේ සමහර විචුන් අපි එහෙම දකිනවා කෙස් රැවුල් වවලා තියෙනවා. බාහිර අනන්‍යතාවය ඇතුලේ වෙනසක් අපිට කෙස් රැවුල්ෙන් ගන්න අමාරුයි. අනිකුත් ශ්‍රමණයෝ හිටියා තාපස වගේක් හිටියා කෙස් රැවුල් බාලා වවලා තියෙනවා. ඒක මේ නිවනට පහසු වෙන ආකාරයට තමයි හිස බෑම කියන කාරණේ ගොඩක් ලැබිලා තියෙන්නේ. ඒකට බෞද්ධ ප්‍රතිපදාවට ඕක ඉන්න තව හේතුවක් වුණා මේ සමකාලීන සමාජය. ඉන්දියාවේ ගත්තොත් බොහෝ දර්ශනවාදවල මේ හිස මුඩු කරලා තමයි ඉන්නේ. කියන්නේ ඒක මහා ප්‍රතිපත්තියක් කතා කරනවා නම් හිස මුඩු කිරීම අංක 1 වගේ ගතියක් තියෙනවා ඉන්දියාවේ. අදටත් එහෙමනේ. මොනවා හරි තිබුණා හිස මුඩු කරනවා මේ බාහිර වෙනත් හිස මුඩු මම හිස මුඩු කරනවා මේ බාහිර ඔක්කො කරා. එහෙමයි හිටියනේ. ඉන්නව අදටත් ඉන්නවා. ඒ නිසා හිස මුඩු කිරීම කියන කාරණේ සංස්කෘතික දෙයක්. විදිහට මම දකින්නේ මුල් කාලීනව සමාජය තුළ ගොඩාක්ම බාහිර ලක්ෂණ විදිහට දකින්න තිබුණයි. හිස මුඩු කරලා තිබුණා. තව මොනවද අපිට ගන්න පුළුවන්? දල වශයෙන් ගත්තොත් අර බුදුසරහඳුර අන්තිමකින් මේ සංසුන් ඉරියව්. සංසුන් ඉරියව් ඒක ගොඩක්ම බලපෑවා බාහිර අනන්තතාවය. සමහර භික්ෂුන් ඉතාම මේ අප්‍රිය ජනක විදිහට තමයි හැසිරුනේ. අප්‍රිය වචන කතා කරමින්. පොට්ටපාද සූත්‍රයේත් ඕක දාගන්න නම් සෝනදණ්ඩ සූත්‍රයේත් ඕක පේනවා. පොට්ටපාද සූත්‍රයේ පොට්ටපාද පොට්ටපාද පරිබ්‍රාජක. එයා පරිබ්‍රාජක. එයා තමන්ගේ පිරිස නිහඬ කරනවා බුදුහාඳුරු එනවා දැකලා. බුදුහාඳුරු කියන්නේ බොහොම සාන්ත කෙනෙක්, දාන්ත කෙනෙක්. එයා නිශ්ශබ්දයට කැමති. ඒ නිසා ඔබලා නිශ්ශබ්ද වෙන නැත්නම් අපිට අපේ තමයි සායම යන්නේ. අපි තමයි යමු ගන්නේ මේ අපි කිසිම චාරයක් නැති පිරිසක් කියලා. එයා නිහඬ කරගන්නවා. එතන හොඳ උදාහරණයක් තියෙනවා. බෞද්ධ භික්ෂුව සමාජය තුළ පිළිගැනීමක් ලැබලා තියෙනවා නිහඬතාවය, සංවර භාවය, සංසුන් ඉඳුරන්. ඒ සංසුන්කම කියලා කියන්නේ අර මෙහෙම ඔහොම ඉන්නාම කියන එක නෙමෙයි. අත් දෙක අකුලගෙන ඔහොම ඉන්නවා කියන එක නෙමෙයි. මධ්‍යස්ථ භාවයක් තිබුණේ. ඒ කියන්නේ අන්තගාමී කියලා නෑ. දැන් අපි බොහෝ වෙලාවට ඔය සිල් අරගත්ත
දැන් හාමුදුරුවෝ එහෙම නිතරම දකින්නවානේ පන්සලේ සිල් අරගෙන උපාසකයි ඉන්නෝනේ. ඒගොල්ලෝ පොයේ දවසේ සිල් ගත්තට පස්සේ පට්ටම උපාසක කියලා පෙන්නන්න අතපයවත් හොල්ලන්නේ නැහැ. ඔහොම අකුලගෙන ඉන්නේ. උන් ඔහොම ඉන්නේ. ඒ අසර ඉන්න ගමන් කියනවා හාමුදුරු කෙනෙක් මේ පොඩ්ඩක් උඩ කනපන පොඩි හාමුදුරු ඉන්න. ඒගොල්ලෝ පොඩ උඩ කනපන ගියොත් සෙල්ලමක් කරනවා. දැක්කොත් පොඩ්ඩක් දඟලනකොට අර බලන්න අරුන් අර සිල් අරගෙන අරින් කරන ඇර කියලා බයිනවා. එහෙම ඉඳගෙන කියනවා. බලන්න සංවරයෙන් ඉන්න ඕනේ නේද? නෑ නෑ ඒ සංවර භාවය නෙමෙයි ඒක අන්තගාමී. අන්තගාමී වෙන්න බුද්ධහම ගන්නන්නේ සිල් අරගත්තාම මෙහෙම අතපය අකුලගෙන කොහොම මකුලුවා වගේ ඉන්න කියලා එකක් නැහැ. එහෙමත් ඒක බුදුදහම නෙමෙයි. ඒක ජෛන දහම. අපි දැක්ක ජෛනව ඒක කරා. අතපය හෙල්ලුවේ නැහැ. සුද්ධ ජීවීන් මිය යනවා ඒක ඒගොල්ලන්ගේ ප්‍රතිපදාව. ජෛන දහමේ අතපය හෙල්ලුවේ නැහැ. කතා කරේ නැහැ හයියෙන්. හිනාවේ නැහැ හයියෙන්. ඒතර බෞද්ධ භික්ෂුව කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ එහෙම වෙන්න අන්තගාමී නෑ බුදුහාමුදුරුවෝ කතා කරා hina වුණා අවශ්‍ය තැන. ඇවිදිනකොට අතපය සාමාන්‍ය නිවිල බය කරලා අතපය හෙල්ලෙනවා. මේ හැමදේම කරා. අවශ්‍ය තැනදී එහෙම දේවල් කරා. අවස්ථානුකූලව අන්තගාමී නෑ. ඒක නිසා ඔන්න ඔය අන්තගාමී නොවීම තමයි බොහෝ වෙලාවට මිනිස්සු ප්‍රිය වුනේ. ඒක තමයි ප්‍රිය වුනේ. අන්තගාමී නොවීම. සමහර අය දැඩිව අන්තගාමී අතපය හොල්ලන්න නැතුව අකුලගෙන ඉන්නවා. මිනිස්සුන්ට ඒක එච්චර හරියන්නේ නැහැ. සමහර අය තංගල නොහොව ගාලා කෑ ගහනවා. තුන්හරප දිනනවා. ඔය පරිබ්‍රාජකයෝ ගත්තා භාෂාව හරිම නරකයි. නපුරු භාෂාවන් තියෙනවා. බයිනෝ මිනිස්සු. ඒවා තියෙනවා. ඉතින් ඒවා එක මිනිස්සු අර බෞද්ධ භික්ෂුවගේ ගාව තිබිච්ච අර මධ්‍යස්ථ භාවයට ගොඩක්ම කැමතියි. එතන තමයි ගොඩක්ම ඔක වෙන්නේ. මොකද අන්තිකට නැහැ කියලා මිනිස්සුන්ට පැහැදිලි පේන්නේ. තේරෙනවද? අන්තගාමීව නැහැ. ඒ නිසා අර සිල් අරගන්න අය නම් වට්ටපල් බොරුවනේ කරන්නේ. ඊට පස්සේ ගිහිල්ලා යන ගම හවස යන ගම ඉස්සරහට බැන අතපය ඉදිරියට හිමත් යනවා. සිල් අරගෙන ඉන්න මොහොතේ විතරක් ඉන්නවා පට්ට බොරුවල. ඒක බොරුව. එහෙම එකක් නැහැ. සිල් අරගෙන එහෙම අතපය අකුලගෙන ඉන්න ඕන කියලා එකක් නැහැ. ඉදහාසේ ඇසිරෙන්න ඕන. ඉතින් අතපය ඔය කතා කරන්න පුළුවන්. බණ කියනකොට බුදුහාඳුරෝ අතපය පාවිච්චි කරා. නිකම් හිටියේ නෑ නේ. භික්ෂුන් පාවිච්චි කරා. අතපය පාවිච්චි කරා. කතා බහ ඒක තමයි ස්වභාවය. ඒක මිනිස්සුන්ගේ ස්වභාවය. නිසා අතපය අකුලගෙන සිටීම හෝ වකුටු කරගෙන සිටීම තුලින් සීලය හෝ ඒ ප්‍රතිපදාව නිර්ණය කරන්න බෑ. මොකද ඊට පස්සේ සිල් අරගෙන එහෙම තියෙනවනේ. හැබැයි ඒකෙන් කියන්නේ නෑ සිල් අරගෙන ගිහලා අයියෙන් කෑ ගහලා බණශාලාවේ බහලේ එල්ලිලා කිලව්වා කියලා ඈ දාන බෙදෙන වෙලාවට හුඟම් සෝසෝ නටනට ඒක පාර නටනට ඉන්න එක නෙමෙයි මේ කියන්නේ. තේරුණාද? ඒක දෙකේම මධ්‍යස්ථ භාවය. නැදිහත් භාවය. හැමතැනම තියෙන්නේ මධ්‍යස්ථ භාවයේ බුද්ධාව අපි කතා කරන්නේ. ඒ කියන්නේ මේ ලිමිට් එක අපිට තේරෙන්න ඕන. මෙන්න මේක තමයි සාමාන්‍ය ලිමිට් එක. සාමාන්‍ය විදිහට සරලව ජීවත් වෙන්න. බුද්ධාම එහෙම මේවා කිරීමක් නැහැ. ලිමිට් කිරීමක් නැහැ ඒක තැනකට. කොටු කිරීමක් නැහැ. හරි. ඉතින් ඕක තමයි පැහැදිලිවම ගන්න පුළුවන් සංසුන් ඉඳුරන් සංසුන් ඉන්ද්‍රියන් භාවිත කිරීම. ඉඳුරන් කියලා කියවම පසින්දුරන්. සංසුන් ඉඳුරන් භාවිත කිරීම කියලා ගත්තම ගොඩක් හොඳයි. භික්ෂුන් සංසුන් ඉඳුරන් භාවිත කරා. රූපය දැක්කහම අධික ලෙස කාමයෙන් ඒක දිහා බලාගෙන හිටියෙත් නෑ. ශබ්දය වුණාම ඇහෙනවා. සාමාන්‍ය ස්වරූපයෙන් අල්ලා ගැනීමෙන් තොර හිතේ මිනිස්සුන්ට මේක ගොඩක් දුරට පිළිනවා. දැනුණා. ඒක තමයි ගොඩක්ම බාහිර ලක්ෂණ තුළ අපි දකින්නේ. අන උජුපටිපන්න ඍජු ප්‍රතිපත්ති දැරීම. උජුපටිපන්න සරහඳුර කියන සංඝ ගුණ වල තියෙනවනේ උජුපටිපන්න කියන්නේ. ඒකත් ගොඩක් වැදගත් උක. ඍජු ප්‍රතිපත්ති දැරීම කියන කාරණය. ඒකට හොඳයි. ඔය මධ්‍යස්ථ භාවයේ කියන කාරණය. එක ගොඩක්ම ගැලපෙනවා නේ. ඍජු ප්‍රතිපත්ති. යන්නේ නැහැ එහෙට. එක ප්‍රතිපත්ති එක අදහසක් ඉන්නවා අනිත් අදහසක් නෙමෙයි. එක වෙලාවකට ඉන්නෝනේ. වට්ටම සිල්වන්ත කෙනෙක් විදිහට පස්සේ ඉන්නවා ආයේ දරුණු පුද්ගලයෙක්. එහෙම අයත් අපි දකිනවා නේ සමාජයේ. සමහර ආන්දරුව අතරින් අපි දකිනවා ඒක. අර එකම ස්වරූපයක් තියාගත්තා නම් හරියි. ඒක අදිරටි වශයෙන් මිනිසුන්ට බොරුවට පෙන්නන්න යන්න ඕනේ නෑ නේද? තමන්ගේ ස්වරූපේ. අන්න කියන්නේ එහෙම තමයි. කියන්නේ එතන ඉන්නේ තමන් නෙමෙයි. දැන් ආන්දරුව කොට දෙනෙක්ට වෙන එකක් තමයි මම දන්න දෙයක් මම ආශ්‍රය කරන නිසා කොහොම දායක ඉස්සරහා වෙන චරිතයක් රඟපාන්නේ. එයාගේ හාමුදුරන් චරිතය වෙන එක. එහෙම වුණාම හරි අමාරුයි ජීවත් වෙන්න. මේක පවත්ව ගන්න හරි අමාරුයි. ඒ නිසා මම හිතන්නේ
එකම චරිත ස්වභාවය සැහැල්ලුවෙන් දායකින්ට ප්‍රශ්නයක් නොවන විදිහට තමන්ගේ චරිතයට ප්‍රශ්නයක් නොවන විදිහට හැසිරෙන්න පුළුවන් හරිනේ. නන අර මොනවාම චරිත කීපයක් රඟපාන්න වුණාම ලොකු අසරණතාවයෙන් වලට ගොඩක් තැන්වලපත් වෙන්න ඕනේ. ඉතින් පුළුවන් තරම් එකම රූපයක් ගන්න එක තමයි හොඳ. හරි. මම හිතනවා ඔන්න බාහිර අනන්තතාවය ගැන පොඩි අදහසක් අපිට ආවා. අභ්‍යන්තර කියන්නේ බෞද්ධ භික්ෂුවගේ තියෙන වෙනස ගැන හරියට දැන් ලොකු අදහසක් ඇති. එහෙනම් ඊගාව මාතෘකාවට යන්න තියෙන එක අපි පොඩ්ඩක් කතා කරමු. කතා කරලාම අද ඉවර කරමු. අපි මේ ප්‍රසන්ටේෂන් එක කොහොම ගත්තද? මේකේ බාහිර අනන්‍යතාවය අභ්‍යන්තර අනන්‍යතාවය. අපි ඒවා නෝට් එක ඇතුලේ කතා කරපු නිසා වෙනම ගත්තේ නැහැ මම. මේ ටික අපිට එතනට ගන්න ඕන නැහැ. ඒක මම දුන්නේ නැත්තේ. මධ්‍යස්ථ වීම පිටින් කතා කරා. ඔව්. එහෙනම් අපි එමු ඊගා මාතෘකාවට. වර්ණ ධර්ම පිළිබඳ බෞද්ධ විචාර. වර්ණ ධර්ම පිළිබඳ බෞද්ධ විචාර. මේක තමයි ඊගාව මාතෘකාව. දැන් මෙතන ඉඳලා යන්නේ ඔක්කොම ওই මාතෘකාවට කියන්නේ මොනවද? වර්ණ ධර්ම පිළිබඳ බෞද්ධ අදහස, ස්වධර්ම පිළිබඳ බෞද්ධ අදහස, ඊට පස්සේ කාන්තාව පිළිබඳ බෞද්ධ අදහස, ඊට පස්සේ ආශ්‍රම ධර්ම පිළිබඳ බෞද්ධ අදහස. ඔක්කොම ටික ඒවා. අපි අර කලින් ඉගෙන ගත්ත ටික ශ්‍රමණ සම්ප්‍රදායේ මොකක්ද කියන අදහස්. බෞද්ධ අදහස මොකක්ද කියලා අපි අනිත් පැත්තට ඉගෙන ගන්න එක තමයි තියෙන්නේ. ඊගාවට ඔයාලට මේ දෙකම එකට අල්ලලා ප්‍රශ්න හැදෙනවා. කොහොමද හදින්නේ? බ්‍රාහ්මණ සම්ප්‍රදායේ ස්වධර්ම පිළිබඳ ඉගැන්වීම ගෙන හැර දක්වා බෞද්ධ ශ්‍රමණ සම්ප්‍රදායෙන් ස්වධර්ම බැහැර වන ආකාරය පැහැදිලි කරන්න. මේ දෙකම අර මුලින් අපි ඉගෙන ගත්ත ස්වධර්ම බෞද්ධ අදහසත් එක්කම එකට එකතු කරලා කන් ප්‍රශ්නයක් අහනවා. එතකොට මෙහෙම එකතු වෙනවා. මේ දෙක පිළිබඳව වෙන වෙනම අවබෝධයක් වෙනවාම හරියි. එහෙනම් බුදුදහමින් මොනවද වර්ණ ධර්ම ප්‍රතික්ෂේප කරන්නේ ගන්නලා තියෙන්නේ. මේක ටිකක් ලොකු පාඩමක් හොඳ. ලොකු. මේක ඇතුලේ මම ඔයාලට කියලා දෙනවා මුලින්ම අපි කතා කරමු මොනවද මේ ලෝකේ වර්ණ ධර්ම බිහි වුණේ කොහොමද? අපි ඉගෙන ගත්තනේ. මහා බ්‍රහ්මයා තමයි මේක නිර්මාණය කළේ. ඍග්වේදයේ දහවන මණ්ඩලයේ 90 වෙනි පුරුෂ සූත්‍රයේ තමයි අපි දැක්කේ මහා බ්‍රහ්මයා නිර්මාණය කරපු මේ වර්ණ ධර්ම. කුලටි 14. ඒකෙදි මොකද වුනේ? මුඛයෙන් බමුණන් දෙබාහු මේ දෙපැත්තේ බාහු දෙකෙන් මොනවද ශාස්ත්‍රීය කලවා වලින් කලවා කියලා කියන්නේ කොහෙද? අර අපි ගැජට් තියෙන්නේ. ඒ ගැජට් එකට යට දෙපැත්ත. නේද? ඒකට එක එක නම් කියනවනේ. රාජිත. ඔය දෙපැත්තෙන් තමයි කවුද? වෛශ්‍ය. යටිපතිල් වලින් තමයි ශුද්‍ර. මේකනේ වර්ණ ධර්ම කියන්නේ. මොන නිර්මාණයද? බමුණු සමාජය කියන්නේ ඕකට. මේක තමයි සමාජය. වෙන මොකුත් නැහැ ඒක ඇතුලේ. ඒක තමයි සමාජය. හැබැයි බුදුදහමේ මේ වර්ණ ධර්ම බිහිවීම පිළිබඳව නිර්මාණවාදී අදහසක් මේ දක්වන්නේ. තද පටිච්ච සමුප්පන්නවාදී අදහසක්. ඒ කියන්නේ හේතුවක් නිසා තමයි මේක ඇති වුනේ. බුදුදහමේ පෙන්නනවා මෙතනදී අපි පාවිච්චි කරන්න ඕනේ සූත්‍ර කිහිපයක් තියෙනවා. මම මේක සාධක කිහිපයක් ඔස්සේ තමයි මේ පාඩම කතා කරන්නේ. පළවෙනි සාධකය තමයි මේ වර්ණ ධර්ම බිහිවීම පිළිබඳ බෞද්ධ අදහසේදී ඓතිහාසික සාධක. ඓතිහාසික සාධක වලට මම ඔයාලට ගන්නවා අස්සලායන සූත්‍රය, මජ්ක්‍ධිම නිකායේදී. අස්සලායන සූත්‍රය, අම්බට්ට සූත්‍රය මේ ටික ගන්න. ඊට පස්සේ ජීව විද්‍යාත්මකව. මෙහා ජීව විද්‍යාත්මකව මේ වර්ණ ධර්ම කොහොමද බිහි වුනේ කියලා පෙන්වන්න බුදුදහමේ දක්වලා තියෙන සූත්‍ර මොනවද? වාසෙට්ට සූත්‍රය සහ අග්ගඤ්ඤ සූත්‍රය පාවිච්චි කරනවා. සමාජ විද්‍යාත්මක සාධක ඊගාවට අස්සලායන සූත්‍රයේ තියෙන්නේ. ඒව මම ඔක්කොම එළියට අරන් දෙනවා. ඊට පස්සේ දේශපාලන සාධක මధుර සූත්‍රය. ඒ සූත්‍රය. ආචාර විද්‍යාත්මකව ගත්තත් වාසෙට්ට සූත්‍රය සහ වසල සූත්‍රය දෙකම ගන්න. ඊගාට මනෝ විද්‍යාත්මකව ගත්තම මధుර සූත්‍රය. ආර්ථික විද්‍යාත්මකව ගත්තත් මధుර සූත්‍රය. මధుර සූත්‍රය අපිට ඔය දේශපාලන මනෝ විද්‍යාත්මක සහ ආර්ථික සාධක තුනටම ගන්න පුළුවන් සූත්‍රය. ඔන්න ඔහොම තමයි කතා කරන්නේ. මම ඔයාට මේ හැම සූත්‍රයකම ඇතුලේ කතා කරලා තියෙන වර්ණ ධර්ම
බිහිවීම පිළිබඳ අදහස එළියට අරන් පෙන්නනවා. මම ඒකෙන් පළවෙනියටම ඔයාලට අරන් පෙන්නන්නම්. මේකෙදි වැදගත්ම සූත්‍රයක් මෙන්න මෙහෙම. මුලින්ම සූත්‍ර දෙකක් කරන් මම පෙන්නන්නම්. ඉතුරු ඒවා ඊගාව දවසට කතා කරමු වෙලා ඉන්න නිසා දෙකක් කරගෙන මම පෙන්නනවා. පළවෙනි එක තමයි දීඝනිකායේ චක්කවර්ති සීනාද සූත්‍රය. අනිත් එක දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍රය. මේ සූත්‍ර දෙකෙන් කොහොමද මේ වර්ණ ධර්ම බිහිුනේ කියලා පෙන්වන්නේ කියලා තමයි මුලින්ම මම ඔයාලට කියන්නේ. මුලින්ම අග්ගඤ්ඤ සූත්‍රය. සරලව අහගන්න. මේ ලෝකයේ තියෙනවා අවස්ථා දෙකක්. එකක් තමයි මේ ලෝකේ විනාශ වෙන අවස්ථාව, අනිත් එක ලෝකෙ නිර්මාණය වෙන අවස්ථාව. විද්‍යාත්මකව ගත්තත් අපි ඒක දන්නවනේ. ඒක අද හිට වෙන එකක් නෙමෙයි. අත්‍තරව ගත්තොත් දැන් අපි මේ ජීවත් වෙන්නේ අවුරුදු බිලියන 4.7ක කාල සීමාවක් විද්‍යාත්මකව ගත්තා. එහෙම බිලියන 4.7ක පරිණාමයක තමයි අපි මේ ඉන්නේ. තවම අපි පරිණාමය වෙමින් යන්නේ විද්‍යාත්මකව ගත්තොත් මම කියන්නේ. විද්‍යාත්මකව ගත්තොත් බිලියන 4.7. අපි මැරිලා ගිහිල්ලා තව අවුරුදු ගාණක් කියන්නේ මේක වෙමින් යනවා මේ ලෝකයේ හැකසෙමින් ලෝකයේ ක්‍රියාවලිය සිදු වෙමින් යනවා ඉදිරියට. මේ වගේ නිශ්චිත කාල සීමාවක් අපිට කියන්න බෑ. යම් කිසි කාලයකදී මේ ලෝකෙ විනාශ වෙනවා. ඒකට අපි කියනවා මේ සංවට්ටමාන කිය. හැකිලෙනවා නැත්නම් ලෝක විනාශ වෙනවා. ඊට ආයි යම් කිසි කාලයකදී ලෝකේ නිර්මාණය වෙන්න පුළුවන්. විවට්ටමාන. සංවට්ටමාන විවට්ටමාන කියලා අවධි දෙකක්. මේ අවධි දෙකේදී සංවට්ටමාන අවධියේදී මේ ලෝකයේ පින්දහම් කරලා යම් කිසි ධානයන් ලබාගත්ත පිරිස් ගිහිල්ලා උපදිනවා එක්තරා බ්‍රහ්ම ලෝකයක. ඒකට කියනවා අපි ආභස්සර බ්‍රහ්ම ලෝකය. හැමෝටම මේකට යන්න බෑ. දැන් ඔයයි මායි ඉන්නවනම් මේ අද ලෝක විනාශ වුණොත් එහෙනම් අපි ගිහිල්ලා ආභස්සර ලෝකෙට දෙන්නේ නැහැ. මොකද අපි ධාන ලැබලා නැහැ. විශේෂයෙන්ම පංචම ධානාදී ධානයන් ලැබපු අය පමණයි ඔය ගිහිල්ලා ඔහි ඉපදෙන්නේ. ඒ කියන්නේ ඒක එක්තරා ආත්ම භාවයක්. ගැලැක්සි එකක තියෙන කුමහ අපි කියනකො මේ ග්‍රහ ලෝකෙ වෙන කොහේ හරි කියලා කියන්නකො නිකන් දලවසින් ගන්න. මේ එක්තරා බ්‍රහ්ම ලෝකයක්. මේ ලෝකේ විශේෂත්වය තමයි මේගොල්ලෝ ප්‍රීතිය තමයි ආහාරයට ගන්න. මේගොල්ලෝ මේ අහසේ සැරසෙන පොළවේ ඇවිදින පිරිසක් නෙමෙයි ශරීරයක් නෑ. අපිට කියන්න පුළුවන් දෙවිවරු වගේ කියලා හරියට. දෙවිවරු නෙමෙයි බ්‍රහ්මයෝ. බ්‍රහ්ම ලෝක සහ දිව්‍ය ලෝක කියලා දෙකක් තියෙනවා. දිව්‍ය ලෝක මොන වගේද කියලා හිතා ගන්නකො මේගොල්ලන්ගේ මේ ලක්ෂණ හැටියට. මේගොල්ලෝ කොහොමද මේ ආභසර කියන බ්‍රහ්ම ලෝකෙ ගත්තාම බ්‍රහ්ම ලෝක තියෙනවා 18ක්. ඔය 18ක්. බ්‍රහ්ම ලෝක 18න් එකක් තමයි ඔය මේ ආභසර කියලා. නීති බක්ක ආකාශ තල අන්තලික්ක චර සොයම් පබ ශරීරයෙන් ආලෝකයක් තියෙනවා. සොයම් පබ මේ වගේ ලක්ෂණ වලින් යුක්ත පිරිසක්. මේගොල්ලෝ වෙනවා මේ ලෝකයේ යම් කිසි කාලයකදී ජලයෙන් පිරලා තියෙන්නේ. පිරලා ජලයෙන් ඉඳලාට පස්සේ මේගොල්ලෝ එනවා. ඒ බ්‍රහ්ම ලෝකයෙන් මේ ලෝකේ කරා චුත වෙනවා කියන අදහසයි කියන්නේ. කියන්නේ ඉන්නවනේ හොයාගෙන ඉන්නවනේ. චුත වෙලා උපදිනවා කියන අදහසක් තමයි අතන කියන්නේ. එතකොටත් ඒගොල්ලන්ගේ අර සයම් ප්‍රභාව, ප්‍රීති ආහාරයට ගැනීම ඔය කියන දේවල් තියෙනවා. කාලයක් මේගොල්ලෝ මේ ලෝකයේ පුරා ශරීරයෙන් ඉඳලා ඒගොල්ලෝ පේන්නේ නැහැ. අපි අපේ ඇහැට කොහොමවත් පේන්නේ නැහැ. අපි නම් ජීවිතේ පුළුවන්. ආලෝකයක් තියෙන පිරිසක්. මේගොල්ලෝ අතරින් අර රසපටවිය කියන එකක් නිර්මාණය වෙලා තිබුණා ජලයේ හිටපිටලා තියෙන නිසා. අග්ගඤ්ඤ සූත්‍රය කියන්නේ. මේ රසපටවිය ආහාරයට අරගන්න මේගොල්ලෝ ආග්‍රහණය කරන්න ඇඟිලි තිබුණේ නැහැ. ඒතකොට සූත්‍රේ නම් තියෙන ඇඟිල්ල ගහලා ගත්තා කියලා. ඇඟිල්ලක් නම් නැහැ. මොකද ශරීරයක් තිබුණ නැහැ ඒගොල්ලන්ට. ඒ සූත්‍රය ලියනකොට එහෙම අරගෙන ඇති. ඉතින් කොහොමද මේගොල්ලෝ රස බලන්නේ? මේක රසයට ගිජු වෙනවා. ගිජු වුණාට පස්සේ මොකද වෙන්නේ? මේගොල්ලෝ මේක ආහාරයට ගන්නවා. මේක ටික කාලයක් යනකොට නැති වෙලා යනවා ඕන දෙයක්. ටික කාලෙකින් නැති වෙනවා. නැති වෙලා යනවා. ඊට පස්සේ මේ කිරුසඳු ආදී දේවල් වල බලපෑමක් එක්ක මොකද වෙන්නේ මේ රසපටවිය ගල් වෙනවා නැත්නම් කියනවා හරියට ගත්තොත් විලක් කියලා කියනවා. විලේ වතුර හිඳුනට පස්සේ මඩ ටික ඔක්කොම අර කෑලි කෑලි කිරිබත් කෑලි වගේ පොඩි කාලේ අරගෙන සෙල්ලම් කරලා තියෙන කිරිබත් කෑලි වගේ ඉතුරු වෙන්නේ යන්නේ වගේ රසපටවිය කෑලි වලට කැඩෙන ඒකට කියනවා භූමි පප්පටක. මේ කෑලි කන්න පටන් ගන්නවා. මේවා කනවා. ඒවත් කනවා. ඒවත් හිඳිලා යනවා. ඊට පස්සේ හතු
ජාතියක් sorry මේ වැල් ජාතියක් ඇති වෙනවා. වැල් පොළොවෙන් අර සියුම් වැල් ජාතිය හරිම රසවත්යි. රසපටමින් එන්නේ. ඉතින් නූතන ඇතුළු පිළිගන්න කාරණේ තමයි අග්ගන් සූත්‍රයේ විමර්ශනය කරන්නේ බොහෝ විද්වත්තු කියන්නේ අදටත් අපි ගහකින් පන දෙවියක රසයේ තියෙන පටවි රසයෙන් කොහොමද? මොකද වෙන කොහෙන්වත් ආකස්මිකව ඇවිල්ලා මේ රසයක් එන්නේ නැහැනේ. පොළොවේ තියෙන අනිජමේ රසය. අපි කන රමුටන් ගෙඩි කොච්චර රහයිද කියන්නේ. ඉතින් මේ රසපටවි ඒහා සමානව විශාල රසයකින් යුක්තයි කියලා තමයි කියන්නේ. ඒකේ තියෙන ඒකේ තිබිච්ච ඒ සාරය තමයි අදටත් අපි ඔය රස කරලා ගන්න කියන එක තමයි විද්වත්තු කියන්නේ. ඉතින් ඒක කොහොම වුණත් පරීක්ෂණ කරන්න අපි දන්නේ නැහැ පරීක්ෂණ කරලා ඒ විද්වත්තු කියනවා. කොහොම වුණත් මේක මෙහෙම විය හැකියිනේ. මෙහෙම විය හැකියි. මොකද වෙන්නේ? පොඩි වැල් జాතියක් එනවා ඒව කනවා. රසවත් නිකන් කන්න පුළුවන්. ඒවා ටික කාලයක් යද්දි හිඳෙනවා. ස්වභාවයෙන්නේ. කන්න ගත්තාම ඉදිලා යනවා. හේතුවක් නිසා ඵලයක්. වැඩිම ආහාරයට අරගන්නකොට කට්ටි ටික ටික අර ශාරීරික ආලෝකයේ ප්‍රභාවත් භාවය නොපෙනී හිටපු මේ ජීවීන් ටික ටික පේන්න පටන් ගන්නවා. කරජ ශරීරය ඇති වෙනවා. මේ හැකි වෙන්න පුළුවන්. අපි අදටත් ආහාරය නිසානේ වැඩෙන්නේ. අපි පොඩි කාලේ ඉඳලා කෑවේ නැත්නම් ඊළඟට අපි මැරිලා. නේ? අපි කනකොට තමයි අපේ පාටේ වර්ණය, හමේ වර්ණය, අපේ අතපය වල වෙනස්කම්, හැකියාවන්, වර්ධනයන්, කෙට්ටුවයි මහත් වෙන්නේ තාවුවාම දැන් මෙතනදී මහත්යි. මහත් කෙට්ටුන මහත් වෙන්නේ කන හින්දා. අපි ඒක හොඳටම දන්නවා. එතකොට අර ශරීරයේ වෙනසක් වෙනවාමයි ආහාරයත් එක්ක අපිට ඒක තේරෙනවා. කබලින්කාර ආහාරය බරු දෙයක. නේ? මෙහෙම ටික ටික මේ ජීවීන් වෙනස් වෙන පටන් ගත්තා දවසින් දෙකෙන් නෙමෙයි හැද. වසර ගණනක්. වසර මිලියන ගණනක් කොහොම වෙනස් වෙමින් ටික ටික වෙනස් වෙමින් ආවා. ඊට පස්සේ තමයි ස්ත්‍රී ලිංග පුරුෂ ලිංගයන් පහළ වෙනවා. ඊට පස්සේ මොන්දම් සේවනය කරනවා මම එකින් කියන්නේ. ඊට පස්සේ ඇල්සහල් කියලා ස්වංජාත සහල්. පොළවේ නිකම්ම ඇතින් ස්වංජාත සහල් ඕගොල්ලෝ දන්නවා. ඉදිරි කරන කට්ටිය අදට කියන විනම ඕව ඇති වෙනවා. ඒවා නිකම්ම කන්න පුළුවන්. උයන්න අරිමිමුන්නේ නැහැ. ඉතින් ටික කාලයක් ඇද්දි මේවත් හීන වෙනකොට කට්ටිය මේ බෙදා ගන්න. මේක මගේ කොටස අර මගේ කොටස. ඊට පස්සේ මොකද වෙන්නේ? සමහර අයට බෙදා ගන්න බැරි වෙනවා. එතකොට තිලදු වෙනවා. කොටසක් නැහැ ඒගොල්ලන්ට කන්න. ඒගොල්ලෝ මොකද කරන්නේ? අනිවාර්යෙන් ඒගොල්ලන්ට කන්න එපා. දැන් මේකට ආසක්ති වෙලා තියෙන කුඩු ගහපු එකා වගේ තමයි දැන්. මේ ගහපන් කුඩු ගහන්න ඕන කියනවනේ. අපි එහෙමනේ දැන් කිරි නැතුව ඉන්න බෑනේ පිටදී. කිරි බොන්න ඕන. කොයිකත් එකයි. අපි ඒකට සිත් වෙලා ඉන්නේ අනිවාර්යෙන් ඒක ඕනම. ඒ වගේ හැල්සහල් ඕනෙමයි දැන් කන්න. අර නීති ආහාරයට අරගෙන හිටපු ඇහසේ නිදහසේ සැරිසරමින් හිටපු ජීවිත වෙච්ච දේ බලන්න. අර රසපට විය කන්න ගිහිල්ලා අන්තිමට එළියේ නැතුව ඉන්න බැරි වුණා. මේකට කියනවා ලෝලත්තේ කියලා. ලොල් වෙනවා. ලොල් වෙලා ඉන්න. අපිට කන්න නැතුව ඉන්න බෑ දැන්. අපි ලොල් වෙලා ඉන්න එක අපිට තේරෙන්නේ නැහැ ඒක. අපි දෙහවස් ඉන්නලා කනවා නේද? අපි මොකයින් බෑ ඇත්තට. ඒක අපිට ඕනෙම. සිත් එකක් නැති. හරියට කුඩු ගහපු ගාව වෙනවා එන්නේ. ඒක ඉස්සෙල්ලා ඉඳලම අපි වරද්දගෙන තියෙනවා කොහොමද? අපි අතීතේ ඉඳලා අපි වරද්දගෙන ඉන්නවා දැන්. හැබැයි ඒක නොකර නම් අපි අදට මම කියන්නේ ඒක වෙන්න තිබිච්ච දෙයක් නේ. වුණා ඒක. නමුත් අපිට එහෙම නොවුණා නම් අපි භාගයට බොහොමලාට අපි නොවුන්නත් තිබුණා. සමහර විට බ්‍රහ්ම ලෝකෙකින් ආවනම් අපි සමවත් එහෙමනම් ප්‍රීති ආහාරයට ගනින් ආතල්ලක ඉන්නව වෙන්න පුළුවන්. හරි? මම කියන සූත්‍රයට අනුව හොරලම් කරන්න පටන් ගත්තා නැති එක. හොරු බිහි වුණා. ඒක තියෙන්නේ දීඝනිකායේ චක්කවසීනා සූත්‍රයේ පැහැදිලිව ලස්සන. දහලිද්දියන් මේ පුල්ලන් ගතේ අදින්නාදාන මේ පුල්ල මගමාස. බිරිඳුකම නිසා හොරකම් කරා. හොරු බිහි වුණා. හොරු බිහි වෙච්ච හින්දා හොරුන්ව පාලනය කරන්න කෙනෙක් පත් කරගන්න ඕනේ. මේ කෙත්වතු වල තියෙනව හොරකම් කරන නිසා ඕනි වෙනවා පාලනය කරන්න. මිනිස්සු එකතු වෙලා එක්කෙනෙක් පත් කරගත්තා. හැඩි දැඩි රතු පාට සලුවක් දාගෙන ඉන්න පිරිපුන් පෞරුෂයෙන් යුක්ත වැඩ කරන මිනිහෙක් පත් කරගත්තා. හරි සාටකයක් නෙදාලා නැහැ මන් දන්නේ කොහොමද කියලා. කොහොමද වැඩ කරන මිනිහෙක් පත් කරගත්තා මේක තුල. එයාට තිබිච්ච කාරණා තුනක් තියෙනවා. එකක් තමයි වැරදි කරන අයට දඬුවම් දෙන්න ඕනි, නිරපන්න ඕනි, ගරහන්න ඕනි. මේකට තමයි ඒගොල්ලෝ එයාව පත් කරගත්තේ. මහා සම්මත රජු කියලා එයාට කියන්නේ. පළවෙනි රජතුමා. මේ ඔක්කොම එකතු වෙලා එයාව පත් කළා. මෙන්න මෙයා අර සියලුම කෙත්වතු වලට අධිපති වුණා. අර කුඹුරු වලට අධිපති කෙනා. ඒක නිසා මෙයාට කිව්වා ශස්ත්‍රීය කියලා. කෙත්තානං ආධිපතිකෝ වාසෙට්ට කක්කිය. ශස්ත්‍රීය කියලා කිව්වේ කෙත්වතු වලට අධිපති නිසා. පළවෙනියටම ඉපදුනේ බ්‍රාහ්මණයෝද ශස්ත්‍රීයෝ. ඇත්තටම බුදුදහමට අනුව ගත්තොත් පළවෙනියටම බිහි වුණේ ශස්ත්‍රීයෝ.
ඒ වෙන හේතුවක් නිසා නෙමෙයි. හේතුවක ඵලයක් නිසා. හොරකම් කරපු නිසා රජෙක් පත් කරගත්තා. පත් කරගත්ත නිසා එයාට බාර වුණා කෙත්වතු. එයාට බදු දෙන්නම් කියලා බදු ගෙවන්නම් කියලා පොරොන්දු වුණා මිනිස්සු. පොරොන්දු වෙනවා කියන්නේ ඒක එකඟතාවයක් ඇති වෙනවා. අපි වට බදු ගෙවන්නම් ඔයා මේ රට පාලනය කරන්න මේ කෙත්වතු ටික පාලනය කරන්න. ඊට පස්සේ යා හරි සන්තෝෂෙන් මිනිස්සුන්ව පාලනය කරා මිනිස්සුන්ව සතුටු කරනවා. දෙපා මුලට ගිහිල්ලා දෙපා නේද අර කියන්නේ අර පෞද්ගලික කාලෙත් එහෙම කරලා දෙපා ලේව කමින් හරි සතුටු කරන්නම් කියලා. අන්න ඒ වගේ සතුටු කරා. ඒ සතුටු කරපු නිසා තමයි කියන්නේ යාට රාජා කියලා. ඔක තියෙනවා සූත්‍රේ. රංජතීතිකෝ වාසිට රාජා. ප්‍රජාව මේ රංජනීය කරමින් සතුටු කරමින් පාලනය කරපු නිසා රාජා. ඔන්න රජ කියන නම ව්‍යවහාර වුණේ. දැන් රජුව දඬුවම් දෙනවා මිනිස්සු වැරදි කරනවා. හොරු විහි වෙනවා මංකොල කරනවා මිනිස්සු මරනවා අසකර්මයෙන් වර්ධනය වෙනවා. මේ දේවල් බලාගෙන ඉන්න බෑ සමහර අය. මොනවද මේ වෙන්නේ මේ සමාජෙ? කියන්නේ කලකිරලා තියෙන මත. සමහර අය වනගත වෙනවා. වනගත වෙලා ධානය කරනවා. සමහර අය පොත් ලියනවා. ජායක සහ අජායක කියලා ඒගොල්ලෝ හැඳින්වනවා. ධානය කරන අය ජායක, අජායක කියලා කිව්වේ ධානය නොකරන අය පොත් ග්‍රන්ථ ආදී දේවල් කරමින් ඉන්නවා ඒගොල්ලෝ. ඒගොල්ලෝ අර පාපී ධර්මයන් වලට ප්‍රතිවිරුද්ධයි. ඒගොල්ලෝ කැමති නෑ. දඬුවම් කරනවට කැමතිත් නෑ. හොරකම් කරනවට කැමතිත් නෑ. මිනිස්සු මරනවට කැමතිත් නෑ. සමාජයෙන් ඈත් වෙලා හිටියා. ඒගොල්ලන්ට කිව්වා බ්‍රාහ්මණ කියලා. පාපකේ අකුසලයේ ධම්මේ වාහින්තිති නන වාහින්තිතිකෝ වාසිට බ්‍රාහ්මණ. දෙවණියට ඇතුනේ බ්‍රහ්මණ. එහෙම නැතුව මහා බ්‍රහ්මයාගේ කටින් නෙමෙයි කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. එන්න මේ සූත්‍රයෙන් පැහැදිලියි. කටින් ආපු එකක් නෙවෙයි මේක මේ හේතුවක ඵලයක්. සමාජ ප්‍රශ්න නිසා වනගත වෙලා ඒගොල්ලෝ හිටියා. ඒක මුකෙන් ආව එකක් නෙවෙයි. ඒගොල්ලොම තමයි මේ කොටසට නිර්මාණය වෙන්නේ. සමහර අය අවුලක් නැහැ ගානක් නැහැ. සමාජයේ අර කෙත්වතු වලින් ඉඳිමින් මෙවුන් දන්සෙවිලි කරමින් සාමාන්‍ය විදිහට වෙනදාම් කරමින් මුදල් පොඩි වෙමින් කටයුතු කරමින් හිටියා. ඒගොල්ලෝ කවුද? වෛශ්‍ය. මේ වෛශ්‍ය. සමහර අය සමාජයේ හොරකම් කරනවා. මහත් දේවල් කරනවා. අර හොරු මහත් දේවල් කරපු අය මේගොල්ලන්ට කිව්වා ශුද්‍රයෝ. මෙහෙමයි වර්ණ ධර්ම විහිළු. එහෙම නැතුව වමුණගේ කටින්වත් දෙබාහු වලින්වත් කලවා වලින්වත් යටිපතුල් වලින්වත් ජීවියා වෙන්න මේ සමාජයේ විහිළුනේ නැහැ. ඕක තමයි බෞද්ධ අදහසේ පැහැදිලි කාරණේ. ඕක තමයි වා අනිවාර්යයෙන්ම ඔළුවේ තියාගන්න ඕනේ. ඊගාවට මම මේක ඊටු ටික කතා කරන ඊගාව දවසේ ඓතිහාසික, ජීව විද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක, දේශපාලනික, ආචාර, මනෝ විද්‍යාත්මක සාධකත් එක්ක පාඩම ඉස්සරහට අරගෙන යනවා. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා පොඩි අදහසක් මේ අද මේ කතා කරපු කාරණෙත් එක්ක ඔය ටික ඔළුවේ තියෙනවා නම් ඔයාට මේ උත්තරේට ලස්සනට උත්තරයක් කියන්න පුළුවන්. දැන් මම කියපු ටික විතරක් ඔළුවේ තිබුණා. ලස්සන උත්තරයක් කියන්න පුළුවන්. ලස්සන කතාව. අපිට මේ පාඩම ආයෙ හම්බෙනවා අග්ගන් සූත්‍රයේ සමාජ ප්‍රභවය පිළිබඳව බෞද්ධ ඥානය. ඒකෙදි ඔයිට වඩා දුරට ඕක ගැන කතා කරනවා කොහොමද මේ සමාජය නිර්මාණය වෙන්නේ කියලා. එහෙනම් ඊගා මාතෘකාව ලියලා කියලා ඉවර කරගෙන අපි නතර වෙමු. ඊගා මාතෘකාව තමයි වර්ණ ධර්ම පිළිබඳ බෞද්ධ ඥානය. හරි? ඊගා දවසේ කතා කරමු. එහෙනම් අද මම නතර කරන්න ඔයාලා නිසා මොන හරි තියෙනවා නම් කතා කරලා යන්න පුළුවන්. නැත්නම් හැමෝටම විශ්සන්නයි පරිස්සම් වෙන්න. කරනයි